දරුවනේ අපි උසස් පෙළ ගිණුම් කරන විෂය ධාරාවේ 15 වන පාඩම් ඒකකය තමයි සාකච්ඡා කරමින් යන්නේ මේ දවස්වල. ඒතරත් පසුගිය පාඩම් ඒකක තුලින් ඒ පාඩම් ඒකකය තමයි පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය. මේ ඒකකයට අදාළ සිද්ධාන්තමය කරුණු සහ අභ්‍යාස ගණනාවක් අපි මේ වන විට සාකච්ඡා කරලා තිබෙනවා පසුගිය පාඩම් ඒකක තුලින්. දැනට අභ්‍යාස 34ක් දක්වා කතා කරලා තිබෙනවා. අද ඒකකයේ තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවදුරටත් එම පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයට අදාළ අභ්‍යාස සාකච්ඡා කිරීම. ඔබට මතක ඇති අපි එතින්දි මුලින්ම සාකච්ඡා කළා පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය සිදු කළ හැකි සමීකරණ ප්‍රවේශය සම්බන්ධ අභ්‍යාස ගණනාවක් කළා. ඒ වගේම පසුගිය ඒකකයේ තුලින් අපි සාකච්ඡා කළා ප්‍රස්ථාරික ප්‍රවේශය සම්බන්ධ අභ්‍යාස. අද ඒකකයේ තුලින් සාකච්ඡා කරන ප්‍රශ්නවල තියෙන විශේෂත්වය තමයි අපි කතා කරන්නේ අද මෙම ප්‍රවේශයන් දෙකින්ම මිශ්‍ර වූ අභ්‍යාස. ඒ කියන්නේ සමීකරණ ප්‍රවේශය හා ප්‍රස්ථාරික ප්‍රවේශය කියන ප්‍රවේශයන් දෙකම මිශ්‍ර වූ අභ්‍යාස තමයි අද අපි ඒකකයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් ගන්න යනු අභ්‍යාසංක 35 මම වරක් ප්‍රශ්නය කියවනම් අහගන්න. පාසලක ආදි ශිෂ්‍ය සංගමය එහි වාර්ෂික සුහදහමුව පැවැත්වීමට සැලසුම් කරමින් සිටී. සංවිධායක කමිටුව එම උත්සවයේ සඳහා පහත් සඳහන් ආදායම් සහ පිරිවැය නැස්තමෙන්තු කර ඇත. ඔබ දන්නවා පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය යොදාගන්නේ කෙටි කාලීන තීරණ ගැනීම සඳහා මෙවැනි කටයුතු සම්බන්ධව. දැන් මෙතන පාසලක සුහදහමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සංවිධායක කමිටුව අදාළ සැලසුම් කරමින් සිටිනවා. ඒ අනුව 500 දෙනෙකු සහභාගීත්වය අපේක්ෂා කරනවා ප්‍රවේශපත්‍රයක රුපියල් 900යි. ඒ ආදායම්. එක ප්‍රවේශපත්‍රයක රුපියල් 900 ගානේ අලෙවි කරලා 500 දෙනෙක් සහභාගීත්වය අපේක්ෂා කරනවා. පිරිවැය ඔබට දෙනවා මෙහෙම මුලින්ම දෙනවා විචල්ල පිරිවැය එක් අයෙකු සඳහා ආහාර පාන සඳහා රුපියල් 400යි, සමරු පොතට රුපියල් 50යි, ත්‍යාග සඳහා 150යි. එක් අයෙකු වෙනුවෙන් විචල්ල පිරිවැය රුපියල් 600ක් අපේක්ෂා කරනවා. ස්ථාවර පිරිවැයන් මෙහෙම තියෙනවා ශාලා කුලී 10000යි, සංගීත කණ්ඩායමට 8000යි, ප්‍රචාරක වියදම 4000යි, සැරසිලි රුපියල් 2000යි, ශබ්දිකාසන යන්ත්‍ර 1000යි, වෙනත් වියදම් 5000යි, ඔක්කොම ස්ථාවර පිරිවැයක් කරන රුපියල් 30000ක. ඊළඟට අවශ්‍ය වන්නේ කියලා පිළිතුරු ඔබෙන් අපේක්ෂා කරන ප්‍රශ්න 7ක් සඳහා පිළිතුරු. 1. සහභාගී වන්නෙකුට අදාළ දායකය ගණනය කරන්න. 2. සමච්ඡේද ලක්ෂ්‍ය පුද්ගල සංඛ්‍යාව ගණනය කිරීම. 3. සමච්ඡේදන ලක්ෂ්‍ය රුපියල් සංඛ්‍යාව ගණනය කිරීම. 4. ආරක්ෂිත ආන්තිකයේ පුද්ගල සංඛ්‍යාව ගණනය කිරීම. 5. 500 දෙනෙකු සුහදමුවට සහභාගීත්වය උපකල්පනය කර ලාභය ගණනය කිරීම. 6. සුහදමුව සඳහා දල සමච්ඡේදන සටහනක් ඇද පහත දැක්වෙන දෑ එහි ලකුණු කරන්න. අයන්න සමච්ඡේදන ලක්ෂ්‍ය පුද්ගල සංඛ්‍යාව, ආරක්ෂිත ආන්තිකයේ පුද්ගල සංඛ්‍යාව 500 දෙනෙකු සහභාගී වෙනවා නම් සුද්ධ ලාභය අර ප්‍රස්ථාරය ලකුණු කරන්න ඕනේ. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාරය ඇඳලා නේද? 7. 400 දෙනෙකු පමණක් සහභාගී වන්නේ නම් ඉහත පහ සඳහා ගණනය කළ ලාභයේ මත ඇතිවන බලපෑම ගණනය කිරීම. මේ විදිහට පිළිතුරු 7ක් අපේක්ෂා කරන ප්‍රශ්න 7ක් ඔබට දීලා තියෙනවා. හොඳයි. අපි දැන් ඉස්සලාම ප්‍රශ්නාංක 1 සඳහා පිළිතුරු ගමු. ප්‍රශ්නාංක 1 සහභාගී වන්නෙකුට අදාළ දායකය ගණනය කිරීම. දායකය ගණනය කරන ආකාරය ඔබ දන්නවන්නේ කොහොමද දායකය ගණන් බලන්නේ? විකුණුම් මිලෙන් අඩු කරනවා ඒකක විචල්ල පිරිවැය නේද? විකුණුම් මිල කියන්න පුළුවන්. නැත්නම් මෙතන නම් සුවදහමුවක් නිසා ප්‍රවේශපත්‍රයක විකුණුම් මිල තමයි ප්‍රවේශපත්‍රයක මිල තමයි විකුණුම් මිල කියන්නේ. එක පුද්ගලයෙකු සඳහා වන විචල්ල පිරිවැය තමයි විචල්ල පිරිවැය කියන්නේ. එහෙනම් ප්‍රවේශපත්‍රයක මිල ඍණ ඒකක විචල්ල පිරිවැය. ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 900 කියලා ගාණක් කිව්වා. ඒතර 900 ඍණ එක් පුද්ගලයෙක් සඳහා වන විචල්ල පිරිවැය කියන්නේ ආහාර පාන සමරු පුතට ත්‍යාග සඳහා රුපියල් 600ක් යනවා. 900 ඍණ 600 එහෙනම් ඒකක එක දායක එක පුද්ගලයෙකු විසින් ස්ථාවර පිරිවැය පියවා ගන්න හා ලාභය ඉපීම වෙනුවෙන් ලබා දෙන දායකත්වයේ කීයද රුපියල් 300ක් දෙනවා. එක්කෙනෙක් 900ක් දීලා ටිකට් එක ගන්නකොට 600ක් ආපහු එයා වෙනුවෙන් වියදම් කරන්න වෙනවා. නේද? විචල පිරිවැය 600 නේ එයා එක පුද්ගලයෙක්ගෙන් ස්ථාවර පිරිවැය පියවා ගැනීමට හා ලාභය වෙනුවෙන් ලබා දෙන දායකත්වයේ රුපියල් 300යි. හරි. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ඔබෙන් සමච්ඡේදන ලක්ෂ්‍ය පුද්ගල සංඛ්‍යාව ගණනය කරන්න. සමච්ඡේද ලක්ෂ්‍ය ගණනය කරන ආකාරය අපි දැන් අභ්‍යාස මේ වනට 34ක් සාකච්ඡා කරලා තිබුණා. ඒ හුඟක් අභ්‍යාස වල සමච්ඡේද ලක්ෂ්‍ය තිබුණා නේද? කොහොමද ගණනය කරන්නේ? ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය නේද? ස්ථාවර පිරිවැය ගාණ දෙලා මෙතන රුපියල් 30000යි.
බෙදීම ඒකක දායක අපි මීට මොහොතකට කලින් හොයාගත්ත රුපියල් කීයද 300යි. ඒතර 30000 බෙදීම 300 එතකොට ඒකක සංඛ්‍යාව කීයද? නැත්නම් පුද්ගල සංඛ්‍යාව පුද්ගල කියලා ලියමු. සමච්ඡේද ලක්ෂයේ පුද්ගලයින් මෙතන ඒකක කියන්නේ පුද්ගලයින් නේ 100යි නේද? ඒ කියන්නේ ලාභ පාඩු නැතිව නැති මට්ටම එන්න නම් මේ සුවදාමෝර අඩුතරමින් පුද්ගලයන් කී දෙනෙක් සහභාගී විය යුතුද? 100 දෙනෙක්. 100 දෙනෙක් ආවොත් අපිට ලාභ පාඩු නැතුව මෙම කටයුත්ත කරන්න පුළුවන් කමක් තිබෙනවා. පුද්ගලයන් 100යි නේද? හේතුව එක්කෙනෙක්ගෙන් දායකයෝ 300 නේ. ස්ථාවර පිරිවැය 30000ක් වෙනවා. 300 ගානේ 100 වැඩි කිරීම ප්‍රමාණය 30000 නේද? හරි. ඊළඟ ප්‍රශ්නේ අහනවා සමච්ඡේද ලක්ෂය රුපියල් වලින් ගණනය කරන්න. රුපියල් කීයක් ඕනද කියලා. ඒක හොයන්නේ කොහොමද? සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව වැඩි කරනවා ඒකක එක මිල විකුණුම් මිල නැත්නම් ප්‍රවේශ පත්‍රයක මිලනේ. සමච්ඡේදන පුද්ගල සංඛ්‍යාව කීයක් තිබ්බද? 100යි. වැඩි කිරීම ප්‍රවේශ පත්‍රයේ වල රුපියල් කීයද? 900යි. එහෙනම් සමච්ඡේද ලක්ෂය අපි රුපියල් වලින් කිව්වොත් 100 වැඩි කිරීම 900. ඒකට කීයද රුපියල් 90000 නේද? 100 වැඩි කිරීම 900. රුපියල් 90000යි. ඒ රුපියල් 90000ක් ලැබෙන්න ඕන සල්ලි මුදලින් සමච්ඡේදනය වීම සඳහා ලාභ පාඩු නොමැති මට්ටමක පවත්වා ගැනීම සඳහා. 4 ආරක්ෂිත ආන්තිකයේ පුද්ගල සංඛ්‍යාව. ආරක්ෂිත ආන්තිකය අපි ගණනය කරන්නේ කොහොමද? සත්‍ය හෝ අයවැයගත විකුණුම් ඒකක ඍණ සමච්ඡේද ලක්ෂයේ විකුණුම් ඒකක නේද? ඒතර මෙතන නම් සහභාගී වුණු පුද්ගල සංඛ්‍යාව ඍණ සමච්ඡේද ලක්ෂයේ පුද්ගල සංඛ්‍යාව. සහභාගී වුණු පුද්ගල සංඛ්‍යාව කීයද? මේ ගණන් කිව්වනේ. සෝදාමුට කී දෙනෙක් සහභාගී වෙනවද? 500 දෙනෙක් නේ. 500යි ඍණ සමච්ඡේද ලක්ෂයේ පුද්ගල සංඛ්‍යාව කීයද? 100යි. එහෙනම් ආරක්ෂිත ආන්තිකය එනවා පුද්ගල සංඛ්‍යාව කීයද? 500න් 100ක් ගියාම පුද්ගලයන් 400ක්. කියන්නේ 100ට එහා ආව කියන්නේ අපේ ලාභයි. ඒතර ලාභයක් ඉපීම සඳහා පුද්ගලයන් කීයක් එනවද? ඉන්නවද මෙතන 400 දෙනෙක් ඉන්නවා. 500 දෙනෙක්ගෙන් 100 දෙනෙක්ගේ දායකත්වය යනවා ස්ථාවර පිරිවැය පියව ගන්න. ඉතිරි ඒවා ඔක්කොම ලාභ නේද? එහෙනම් ඉතිරි දායකත්වය තමයි ලාභය වෙන්නේ නේද? පුද්ගලයන් 400 දෙනෙක්ගෙන් අපිට ලාභයක් ලැබෙනවා. දායකත්වයක් ලැබෙනවා ලාභ ඉපීම සඳහා. හොඳයි. ඒ ප්‍රශ්න අංක 4ට උත්තරය. ප්‍රශ්න අංක 5 බලන්න 500 දෙනෙකු සුහදාමුවට සහභාගීත්වයි ප්‍රකල්පනය කළොත් ලාභය ගණනය කරන්න. ඔබ දන්නවා මේකෙදි ලාභය ගණනය කරන ආකාරය කොහොමද? ආදායම ඍණ විචාර පිරිවැය ඍණ ස්ථාවර පිරිවැය නේද? ආදායම අපි ගමු ඉස්සලාම. ආදායම් ආන්තික පිරිවැය ආදායම් ප්‍රකාශන හදන්න මුලින්ම ඒ අනුව තමයි අපි ලාභය ගණනය කිරීම කරන්නේ. ඒකේ මුලින්ම දාගන්න ආදායම රුපියල් වලින් ගත්තොත් එක්කෙනෙක්ගෙන් කීයද? 900යි. 500 දෙනෙක් සහභාගීත්වය අපි උපකල්පනය කරනවා නේද? තොර 900 වැඩි කිරීම 500 ගණනය කරන්න පුළුවන්. 4,50,000 කෙනා අපි බලමු උත්තරේ නැවත පරීක්ෂා කළා 900 වැඩි කිරීම 500. උත්තරේ 4,50,000 නේද? මේ තමයි ප්‍රවේශ පත්‍ර ආදායම. මේක අඩු කරමු විචාර පිරිවැය මුලින්ම. විචාර පිරිවැය එකයක් සඳහා රුපියල් 600ක් යනවා. 600 වැඩි කිරීම 500. තුන ලක්ෂ 3යි නේද? විචාර පිරිවැය ලක්ෂ 3ක් යනවා. ඒක අඩු කළාම 1,50,000ක් යනවා මොකද්ද? මුළු දායකේ නේද? දායකේ නැත්නම් මුළු දායකේ නැත්නම් මුළු සහභාගය. 1,50,000ක් තියෙනවා. මේකෙන් අපි අඩු කරමු ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය තියෙන කීයද? රුපියල් 30000යි. එතකොට 1,50,000ක මුළු දායකයන් 30000ක් පමණ ස්ථාවර පිරිවැය තියෙන්නේ. 500 දෙනෙක් සහභාගී වුණොත් මේ කටයුත්තේ ව්‍යාපාර සංවිධානයේ ලාභයක් එනවා කීයක්ද? 1,20,000ක් ලාභය නැත්නම් අතිරික්තය නේද? ලාභය 1,20,000ක් තිබෙනවා. පැහැදිලි නේද? හොඳයි. ඔය තමයි ප්‍රශ්න අංක 5ට උත්තරේ නේද? පළමු ප්‍රශ්න අංක 6න් අහන්නේ මොකද්ද කියලා අපෙන්
ප්‍රශ්න 6න් ඔබෙන් අහනවා සුහදමුව සඳහා දල සමච්ඡේද සටහනක් ඇඳ පහක් දැක්වෙන දෑ ලකුණු කරන්න. සමච්ඡේද ලක්ෂය පුද්ගල සංඛ්‍යාව ආරක්ෂිතාන්තිකයේ පුද්ගල සංඛ්‍යාව 500 දෙනෙකුගේ සහභාගී වුණොත් ලාභය. දල සමච්ඡේද ප්‍රස්තාරය කියන්නේ සාම්ප්‍රදායික සමච්ඡේද ප්‍රස්තාරය ඇඳලා මේ තොරතුරු ලකුණු කරන්න තිබෙනවා නේද? සමච්ඡේද ප්‍රස්තාරය ඇඳලා ලකුණු කරන්න තියෙනවා සමච්ඡේද ලක්ෂය ආරක්ෂිතාන්තිකය සහ 500 දෙනෙකුගේ ලාභය නේද? හරි. අපි මුලින්ම මේ විදිහට ප්‍රස්තාරය ඇඳගම මේකට අපි කියනවා සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්තාරය. x අක්ෂය හා y අක්ෂය මුලින්ම ඇඳ ගන්නට ඕනි. අපි x අක්ෂයට දානවා පුද්ගල සංඛ්‍යාව. දැන් මේ ගාන පුද්ගල සංඛ්‍යාව උපරිම 500 නේ. අද අපි සමාන කොටස් වලට බෙදුවොත් 100 200 300 400 500 කියලා ගන්න පුළුවන්. y අක්ෂයට දාන්න ඕනේ පිරිවැය සහ ආදායම. ඒතර දල වශයෙන් එන ආදායම තිබුණ උපරිම ගාන එක්කෙනෙක්ගෙන් 500යි 900යි ප්‍රවේශ පත්‍රයක වල 500 නම 450 නේ. එහෙනම් අපි ආදායම පැත්තට අපි දාගමු පිරිවැය මේකේ ආදායම හා පිරිවැයනේ. පැරණි අපි ලක්ෂ 2 ලක්ෂ 3 ලක්ෂ 4 ලක්ෂ 5 ලක්ෂ දාගමු. මොකද ආදායම උපරිම තුන 4,50,000ක් නේද? අපි තියෙන සංඛ්‍යා ඇතුළත් කරන්න පුළුවන් වන ආකාරයට තමයි ප්‍රස්තාරයේ අක්ෂ ලකුණු කරන්නට ඕනි. හරි. දැන් අපි සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්තාරයේ අඳින රේඛා මොනවද? මුළු පිරිවැය මුළු ආදායම් රේඛාව ඊට අමතරව ස්ථාවර පිරිවැය රේඛාව තිබුණට ප්‍රශ්නයක් නෑ නේද? ස්ථාවර පිරිවැය නම් 30000යි. ස්ථාවර පිරිවැය ඉතින් හැම මට්ටමකම සමානයි නේද? ඒතර 30000 කියන්නේ කොච්චරද බලන්න. දැන් මේක ස්ථාවර පිරිවැය රේඛාව අපි මුලින් අඳිනකොට 30000යි නේ. මෙතන බිඳුව මේ මේ තියෙන්නේ ලක්ෂය. මේ අතර මැදෙන 30000 කියන්නේ මේ හරියට මැදට આવොත් 50000 නේද? 30000 කියන්නේ මේ හරියනේ. අපි මේක පරිමාණ අවශ්‍ය නැහැ කියලා කියලා තියෙනවා. 30000 තමයි ස්ථාවර පිරිවැය එන්නේ. අපි නම් රේඛාව අපි අඳිමු. හරි. එතකොට 500 මට්ටමේ ස්ථාවර පිරිවැය 30000ම තමයි නේද? ස්ථාවර පිරිවැය රේඛාව අඳිනවා මේ විදිහට යන්නේ. මෙතනින් පටන් ගන්න. මේ තමයි ස්ථාවර පිරිවැය රේඛාව නේද? හරියට පරිමාණයට අවශ්‍ය නැහැ. නමුත් අපි හරියට ලකුණු කරලා කියන්න ඕනේ. මේ මොකක්ද කියලා. මෙතන ස්ථාවර පිරිවැය නේ FC එක. ඊට පස්සේ අපි අද මුළු පිරිවැය වෙන්නේ 500ක් සහභාගී වුණා. අපි දැන් දන්නවා ඉස්සෙල්ලා ආදායම් ප්‍රකාශන තිරතර මුළු පිරිවැය නේද? විචාල පිරිවැය ලක්ෂ 3යි ස්ථාවර පිරිවැය 30000යි. මේ 500ක් සහභාගී වෙන අවස්ථාවනේ තියෙන්නේ. 500ක් සහභාගී වුණු විචාල පිරිවැය ලක්ෂ 3ක් වෙනවා. ස්ථාවර පිරිවැය 30000යි. ඔක්කොම මුළු පිරිවැය කීයද? 3,30,000යි. එහෙනම් 3,30,000 ලකුණු කරපු ප්‍රස්තාරය. ඒතර මුළු පිරිවැය පටන් ගන්න මෙතනින්නේ. මුළු පිරිවැය රේඛාව පටන් ගන්න මොකද බිඳුවේ 30000 යනවන්නේ මෙතනින් පටන් ගන්නෙ. ඒතර 3,30,000 ලකුණු කරමු. 3,500කදී 3,30,000යි. ඒතර 3,00,000 මෙතන මේ දෙකේ මැද තමයි 3,30,000 තියෙන්නේ නේද? මේ දෙක මැද්දේ 3,00,000යි 4,00,000 අතරනේ. මැද 3,50,000 3,30,000 කියන්නේ මේ හැරි නේද? අපි ලකුණු කරොත් 500කදී මෙන්න මේ මට්ටමවල නේද? මෙන්න මේ හැරි තමයි එන්නේ 3,30,000 නේද? අපි ඉස්සලාම ලක්ෂ දෙක ලකුණු කරන්න බෑ නේද? 3,30,000 3,00,000 මැද දැම්මම 3,50,000 ඊට පොඩ උඩින් මෙන්න මේ මට්ටමෙන් 500 දෙනා එනකොට අපි එදා එක ගත්ත ලකුණු කරන ආකාරය නේද? ඒතර පටන් ගන්න මෙතනින් ස්ථාවර පිරිවැයෙන් පටන් ගන්න ස්ථාවර පිරිවැය පටන් ගන්න තැන මුළු පිරිවැය පටන් ගන්න නේද? මේ මුළු පිරිවැය රේඛාවෙන් නම් අඳිමු. මේක වෙන පාටකින් මම අඳින්නම්. ඒතර මෙතනින් තමයි පටන් ගන්නෙ. ඉවර වෙන්නේ මෙතනින් නේද? TC මුළු පිරිවැය රේඛාව. ඊට පස්සේ බලමු මුළු ආදායම බිඳුවේදී බිඳුවයි 500 දෙනෙක්ගේදී මුළු ආදායම කීයද මේ තියෙන්නේ? 4,50,000යි. 500 දෙනෙක්ගේදී මුළු ආදායම 4,50,000 බිඳුවේදී බිඳුවයි නේද? 4,50,000 කියන්නේ මෙතනනේ.
4 ලක්ෂයි 5 ලක්ෂයි මැද්දේ 500 දෙනෙක්ගේ මුළු ආදායම වෙන්නේ මෙතන. උතර 500 මේ පැත්තෙන් ආවනම් මේ මෙතින් තමයි මුළු ආදායම වෙන්නේ නේද? 500 දෙනෙක්ගේ මුළු ආදායම වෙන්නේ මෙන්න මෙතන නේද? right. මෙන්න මෙතන නේද? මොකද 4 ලක්ෂය 5 ලක්ෂය මැද හරියට නේද? මෙන්න මෙතන 500 නේද? මුළු ආදායම පටන් ගන්න බිඳුවෙන්. හරි. අපි හඳුන්වන්නේ නම් මුළු ආදායම රේඛාව බිඳුවෙන් පටන් ගන්න ඕනේ. මේ තමයි T R එක නේද? මුළු ආදායම. මුළු ස්ථාවර පිරිවැය ලකුණු කළා. මුළු ආදායමෙන්ද මුළු වියදමෙන්ද නේද? දැන් මේකේ අපි ලකුණු ක්‍රමෙන් අපේ මේ අහලා තියෙන දේවල් කොටස් තුනක් තියෙනවා. සමච්ඡේද ලක්ෂය පුද්ගල සංඛ්‍යාව. ඒක සමච්ඡේද ලක්ෂය වෙන්නේ මේ මුළු ආදායම් රේඛාවයි මුළු වියදම් රේඛාවයි කැපෙන ස්ථාන නේද? මෙන්න මෙතන. මේ හරි නේද? අපි ඒක ලකුණු කළොත් එහෙම පුළුවන් සමච්ඡේද ලක්ෂය ලකුණු කරන්න මේ විදිහට මම ඉලක්කම කැපෙන ස්ථානයේ මේක අපි හරියටම ඇන්දනම් වල මේ පරිමාණයට ඇන්දනම් මේක හරියටම එනවා. නමුත් මේක පරිමාණයට පොඩ වෙනස් වෙලා නිසා අපිට මෙහෙම දල වශයෙන් ලකුණු කරන්න පුළුවන් මේ විදිහට 100ක් කියලා කියතට පුළුවන්. පුද්ගල සංඛ්‍යාව 100යි. හරිද? ආරක්ෂිතාන්තික පුද්ගල සංඛ්‍යාව. ආරක්ෂිතාන්තිකය වෙන්නේ සහභාගී වුණු පුද්ගල සංඛ්‍යාවයි සමච්ඡේද ලක්ෂයේ පුද්ගල සංඛ්‍යාව අතර වෙනසනේ. ඒත් මෙතන අපිට ආරක්ෂිතාන්තික දක්වන්න පුළුවන්. මෙතන BEP එක නේද? අපි ලියමු ඒක. මේ BEP එක තමයි BEP. ඊට පස්සේ ආරක්ෂිතාන්තිකය වෙන්නේ මෙන්න මේ සමච්ඡේද ලක්ෂයේ පුද්ගල සංඛ්‍යාවයි සහභාගී වුණු පුද්ගල සංඛ්‍යාව අතර වෙනස. මේ 100යි 500 අතර නේ මෙතින් 400 නේ. මේ තමයි ආරක්ෂිතාන්තිකය. දල වශයෙන් ලකුණු කළා මේ හරියට පරිමාවට අවශ්‍ය නැහැ. මොකද ප්‍රස්තාර කඩදාසි භාවිත කරන්න නැති නිසා විභාගවලදී right. තුන්වෙනි ගාන 500 දෙනෙකු සමුළුවට සහභාගී වෙනවා නම් ලාභය. ලාභය කියන්නේ මුළු ආදායම මුළු වියදම අතර වෙනස නේ. ඒතර 500 දෙනෙක් ගත්තාම 500 දෙනෙක්ගේ ආදායම මෙන්න මේක ආදායම මේක වියදම මේ අතර වෙනස නේ ලාභය කියන්නේ. බලමු අපි ලකුණු කරමු මේක. 500 දෙනෙක් සහභාගී වෙනවා නම් ආදායම වෙන්නේ මේක. මෙන්න ආදායම මෙන්න වියදම 500 මට්ටමට ගියාම මෙතන මේක තමයි ලාභය වෙන්නේ උතුර නේද? 500 දෙනෙක් සහභාගී වෙනවා නම් ලාභය වෙන්නේ මෙන්න මේ ඉලක්කම. මේක වෙනස වෙනවා. මෙතන 450යි මෙතන 330,000ක් විතර නේ. මේ දෙකේ වෙනස 1,20,000ක් තියෙනවනේ. හරි නේද? ප්‍රස්ථාරය තුල ඔය ආකාරයෙන් තමයි ලකුණු කරලා තියෙන්නේ. මේ අපි ලකුණු කළේ BEP ඒකක මේ පැත්තට આવොත් එම BEP රුපියල් වටිනාකම එනවා. හරි නේද? ඊළඟට මෙතන ආරක්ෂිතාන්තික ඒකක 500 100 අතර වෙනස. මෙතන මේ දෙකේ වෙනස තමයි ලාභය. ඒතර මෙතන තියෙනවා මෙතන 450,000යි අපි ලකුණු දැම්මොත් 500 දෙනෙක්ගේ වියදම 3 ලක්ෂය විචාල පරිවැය 30000යි 3,30,000යි වියදමනේ. මේ දෙකේ වෙනස 1,30,000යි ලාභය. හරි නේද? ඉතින් ආදායම් ප්‍රකාශනයේ ලාභය 1,30,000 හරිනේ. ඔන්න ඔය ආකාරයේ පිළිතුරක් තමයි උතන ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාරය ඇඳලා අපි ප්‍රස්ථාරය තුළ මේ ආකාරයට අහලා තියෙන දේවල් අපි ලකුණු කළා නේද? කොටස් තුනක් අහලා තියෙනවා. සමච්ඡේද ලක්ෂණ පුද්ගල සංඛ්‍යාව BEP එක, ආරක්ෂිතාන්තික ඒකක 500 දෙනෙකු සහභාගී වෙන ලාභය. හරිද? හොඳයි. මේක මේ කඩේර මේ 500 දෙනාට මේ පැත්ත සම්බන්ධ කරලා කිව්වොත් මෙහෙමයි ඒක. මේක මේ මෙහෙම නේ පහලට යනවා නම් 500 දක්වා පහලට එනවා. හරිනේ? හරි. ඔන්න ඔය ප්‍රස්ථාරය සඳහා පිළිතුරු නේද?
ප්‍රශ්න අංක 7 අපින් අහනවා මේ ප්‍රශ්නේම තව කොටසක්. මොකද 7 වෙනි ප්‍රශ්නේ අහන්නේ ඔබෙන් 400 දෙනෙකු පමණක් සහභාගී වන්නේ නම් ඉහත පහේ ගණනය කළ ලාභය මත ඇති වෙන බලපෑම. දැන් 500 දෙනෙක් සහභාගී වෙනවා කියලා අපි කිව්වේ ඔය தත්ත්වේ නේද? 500 දෙනෙක් සහභාගී වෙනවා තමයි මේ தත්ත්වය. 400 දෙනෙක් සහභාගී වෙන තත්ත්වය කොහොමද? ඉතින් ඕන අපිට නැවත මේ වගේ ආදායම් ප්‍රකාශනයක් හදලා ගන්නත් පුළුවන්. නැත්නම් කෙටියෙන් ගන්න පුළුවන් 400 දෙනාගේ දායකත්වය අරගෙන එකකින් ස්ථාවර පිරිවෙ අඩු කළාම 400 දෙනෙක්ගේ ලාභය එනවා. ඒකක එක දායකයෙක් කීයද අපි හොයාගත්තානේ. ඒකක දායක මිට කලින් අපි හොයාගත්තා එක් අයෙකුගේ දායක රුපියල් 300යි. 400 දෙනෙක් ආවොත් එක්කෙනෙක්ගෙන් 300 ගන්න 400 දෙනා දායකත්වයක් දෙනවා 300 ට කිරීම 400. එක්ලක්ෂ 20000. අඩු කළාම ස්ථාවර පිරිවැය වුණනම් 400 දෙනෙක් ආවොත් ලාභය කීයද කියලා හොයාගන්න පුළුවන්. අපි බලමු කීයද කියලා මෙහෙම එනම් 400 දෙනෙකු සහභාගී වන්නේ නම් ලාභය නේද? 400 දෙනෙකු පමණක් සහභාගී වන්නේ නම් ලාභය. ලාභය ගණනය කරන්නේ මෙහෙමයි. මෙහෙම 400 දෙනෙකු සහභාගී වන්නේ නම් ලාභය. මේක මෙහෙමයි ගණනය කරන්නේ. දායකය එක්කෙනෙක්ගෙන් රුපියල් 300ක් තිබුණ දායකය මේ වැඩි කිරීම 400. උත්තරේ 1,20,000. අඩු කළා ස්ථාවර පිරිවැය 30000 ගාන කිව්වනේ 30000 කියලා මේ. එහෙනම් ලාභය වෙන්නේ කීයද? 90,000. නිසා ලාභය 90,000. පහළින් එවිට මුළු ලාභයේ අඩුවීම අපි ගන්න ලාභය මත බලපෑම ඉතින් පහේ ගණනය කරලා ලාභයට මත බලපෑම නහන්නේ. පහේ ගණනය කරලා ලාභය තමයි 1,20,000 නේ ඉතින්. 500 දෙනෙක් සහභාගී වෙන පහේ ලාභය ආව 1,20,000ක්. දැන් එන්නේ කීයද? 90,000. ඒ කියන්නේ මුළු ලාභය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙනවනේ. මුළු ලාභය අඩුවීම 1,20,000 ඍණ 90,000. කීයද රුපියල් 30,000. ඒ කියන්නේ මේ සෝදාම සඳහා 500 දෙනෙක් වෙනුවට 400 දෙනෙක් පමණක් සහභාගී වෙනවා නම් අපිට ලැබෙන ලාභය 30000කින් අඩු වෙනවා. 500 දෙනෙක් සහභාගී වන්නේ නම් ලාභය 1,20,000ක් එනවා. පහේ උත්තරේ ඒ 400 දක්වා අඩු වුණොත් දැන් ලැබෙන ලාභය 90,000 ඒ කියන්නේ මුළු ලාභය රුපියල් 30000කින් අඩු වෙලා තිබෙනවා. පැහැදිලි නේද? හොඳයි. ওই විදිහට තමයි ওই ප්‍රශ්නයේ සඳහා වන පිළිතුරු අපි 7ක් අපේක්ෂා කළා. පිළිතුරු 7ටම උත්තර ඔය ආකාරයට තමයි ලැබෙන්නට ඕනේ. පැහැදිලි නේද? හොඳයි අපි යමු ඊළඟ අභ්‍යාසයට. අභ්‍යාස අංක 36. මම ගණන වරක් කියවනවා අහගන්න. අනෝමා සහ සමාගම නිෂ්පාදනය කරන ඒ කියන භාණ්ඩය සහ බැසිල් සමාගම නිෂ්පාදනය කරන B යන භාණ්ඩ දෙක පිළිබඳ තොරතුරු මෙහෙමයි. අනෝමා හා බැසිල් කියන සමාගම් දෙක A හා B කියන ඒගොල්ලෝ හදන භාණ්ඩ වර්ග දෙක. A භාණ්ඩය B භාණ්ඩය. ඒකක විකුණුම් මිල A භාණ්ඩය රුපියල් 50යි B භාණ්ඩය රුපියල් 30යි. ඒකක විචල්්‍ය පිරිවැය A භාණ්ඩය රුපියල් 40යි B භාණ්ඩය රුපියල් 9යි. අයවැයගත මාසික විකුණුම් ඒකක සංඛ්‍යාව 50000යි 20000යි. මාසික ස්ථාවර පිරිවැය රුපියල් 3,50,000 රුපියල් 2,00,000යි. ඔන්න තොරතුරු ටික. අවශ්‍ය වන්නේ කියලා ඔබෙන් අහනවා පිළිතුරු කිහිපයක්. 1. භාණ්ඩ දෙක සඳහාම දායක විකුණුම් අනුපාතය ගණනය කරන්න. A භාණ්ඩයටයි B භාණ්ඩයටයි දායක විකුණුම් අනුපාතය. එතන ඒ අනෝමා සමාගමටයි බැසිල් සමාගමටයි දායක විකුණුම් අනුපාතය. කියන්නේ ලාභ පරිමාණ අනුපාතය. 2. වැඩි මුළු මාසික දායකත්වයක් උපයනු ලබන්නේ කුමන සමාගමද යන්න දැක්වීම. වැඩිම මාසික දායකත්වයක් උපයන්නේ මොන සමාගමද? 3. සමච්ඡේදන ලක්ෂ්‍ය ඒකක වලින් A භාණ්ඩය සඳහා. A භාණ්ඩය වෙනුවෙන් සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක වලින්. 4. අයවැයගත විකුණුම් ධාරිතාව පදනම් කරගෙන B භාණ්ඩය සඳහා අපේක්ෂිත මුළු ලාභය ගණනය කිරීම. 5. අයවැයගත විකුණුම් ධාරිතාවයේදී අපේක්ෂිත ලාභය පෙන්නුම් කරමින් ඒ භාණ්ඩය සඳහා ලාභ පරිමාණ සටහන ඇඳීම. ප්‍රස්ථාරය අඳින්න ඕන. ප්‍රස්ථාර කඩදාසි
අවශ්‍ය නැහැ. දල වශයෙන් ලකුණු කරන්න තියෙන්නේ. 6. B භාණ්ඩයේ ඉලක්කගත මාසික ලාභය 1,50,000ක් නම් එම නිෂ්පාදිතයෙන් ලබාගත යුතු අපේක්ෂිත විකුණු වටිනාකම ගණනය කිරීම. 1,50,000ක ලාභයක් උපයන්න කොතරම් ප්‍රමාණයක් විකිණීම කරන්න ඕනේද B භාණ්ඩය වෙනුවෙන්. 7. ඒ භාණ්ඩයේ විකුණු මිල රුපියල් 45 දක්වා අඩු වූයේ නම් නව සමච්ඡේදන ලක්ෂ්‍ය විකුණු වටිනාකම ගණනය කිරීම. සංවේදීතා විශ්ලේෂණය අපි කිව්වේ මිල වෙනස් වීම, විකුණු පරිමාණ වෙනස් වීම වගේ දේවල් නිසා ඇති වෙන බලපෑම් විග්‍රහ කරන්න තියෙනවා. 8. ඒ භාණ්ඩ වෙනුවෙන් 7 තියෙන්නේ. 8. අනෝමා සමාගම නව තාක්ෂණයක් හඳුන්වා දීම තුළින් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කිරීමට සැලසුම් කරලා තිබෙනවා. මේ හේතු කොටගෙන පවතින මාසික ස්ථාවර පිරිවැය දෙගුණ වනු ඇත. ඉහත තුනෙහිදී ගණනය කරන ලද සමච්ඡේද ලක්ෂ්‍යම පවත්වා ගැනීමට මෙම සැලසුම හේතු කොටගෙන ඒ භාණ්ඩයේ නව ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු වී යුතු අවම වටිනාකම ගණනය කරන්න. මේගොල්ලෝ අනෝමා සමාගම කියන්නේ ඒස භාණ්ඩ වෙනුවෙන් මේගොල්ලෝ වෙනස්කම් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි විචල්්‍ය පිරිවැය අඩු කරන්න තීරණය කරලා තියෙනවා, සැලසුම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් ස්ථාවර පිරිවැය දෙගුණයක් වෙනවා කියලා කියනවා. අංක 3 දී ගණන් බැලූ සමච්ඡේද ලක්ෂ්‍යම පවත්වාගෙන යාම සඳහා ඒ භාණ්ඩයේ නව විචල්්‍ය පිරිවැය වටිනාකම කීයක් වෙන්න ඕනද? ඒ අනුව කීය කොපමණ ප්‍රමාණයකින් අඩු වෙනවද කියලා අපෙන් අහන්නේ. අඩු විය යුතු අවම ප්‍රමාණය කීයද කියලා අහන්නේ නේද? හොඳයි. මේ විදිහට ප්‍රශ්න 8ක් අපෙන් අහනවා. අපි දැන් එකින් එකට උත්තර දීම කළමු. ප්‍රශ්නාංක 1 අපෙන් අහන්නේ භාණ්ඩ දෙක සඳහා දායක විකුණු අනුපාතය ගණනය කරන්න ඕනේ. අනෝමා සමාගම අතර භාණ්ඩය තමයි A. ඒ භාණ්ඩය බැසිල් සමාගම අතර භාණ්ඩය තමයි B. උතර මෙතන අනෝමා බැසිල් කියලා ලිව්වත් කමන්නේ. උතර සමාගම් දෙකේ දායක විකුණු අනුපාතය AB කියලා ලිව්වොත් භාණ්ඩ දෙකේ දායක විකුණු අනුපාතය දෙකම සමානයි. දායක විකුණු අනුපාතය සොයන සමීකරණය මතකයිනේ කොහමද? දායකය බෙදීම විකුණු මිල වැඩි කිරීම 100. එක් භාණ්ඩයේ නැත්නම් එක් ආයතනයේ දායකය බෙදනවා ඒ භාණ්ඩයේ විකුණු මිලෙන් වැඩි කරනවා 100න්. අපි අනෝමා සමාගමේ ඒ භාණ්ඩය සම්බන්ධ කතා කළොත් දායකය හොයාගන්න කොහොමද විකුණු මිල රින විචල්්‍ය පිරිවැය නේද? විකුණු මිල 50 විචල්්‍ය පිරිවැය 40. ඒතර දායකය ඉන්නේ මෙතන 50 විකුණු මිල රින විචල්්‍ය පිරිවැය 40. ඔක සුරු කළාම ඔන්න ඒ භාණ්ඩයේ දායකය එනවා. බෙදීම ඒ භාණ්ඩයේ විකුණු මිල කීයද? 50 වැඩි කිරීම 100 නේ. අපි තව මේක සුළු කරන් ගියොත් 50න් 40 ගියම 10යි. 10 බෙදීම 50 වැඩි කිරීම 100. බලමු හරියටම ගණනය කරලා 10 බෙදීම 50 වැඩි කිරීම 100 නේද? 10 බෙදීම 50 වැඩි කිරීම 100. උත්තරේ 120යි නේද? ඔන්න ඒ භාණ්ඩය සඳහා වන දායක විකුණු අනුපාතය තමයි අනෝමා සමාගමේ නිපදවන ඒ භාණ්ඩයට අදාළ දායක විකුණු අනුපාතය. දැන් අපි බලමු බැසිල් සමාගම හදන B භාණ්ඩය සම්බන්ධ තොරතුරු. B භාණ්ඩයේ විකුණු මිල 30යි විචල්්‍ය පිරිවැය 9යි. එහෙනම් අපි දායක හොයාගමු මුලින්ම විකුණු මිල 30යි ඍණ 9. බෙදීම ඒකකයක විකුණු මිල 30 වැඩි කිරීම 100. හරි නේද? හොඳයි. දැන් අපි බලමු තවදුරටත් මේක සුළු කරලා 39ක් ගියාම කීයද? 21යි. බෙදීම 30 වැඩි කිරීම 100. දැන් බලමු සුළු කරලා අපි 21 බෙදීම 30 වැඩි කිරීම 100 නේ. 21 බෙදීම 30 වැඩි කිරීම 100. උත්තරය 70ක් වෙනවා. බැසිල් සමාගම නිපදවන B භාණ්ඩය වෙනුවෙන් දායක විකුණු අනුපාතය දැන් දායකය ලබා දෙන විකුණු මිලෙන් සිට කීයද? 70ක් නේද? ඒ භාණ්ඩය වෙනුවෙන් දෙන දායකත්වයේ සිට 20යි. ඔන්න ප්‍රශ්නාංක 1 සඳහා පිළිතුර හරියි. මේ ප්‍රශ්න 8ක් තිබුණා. ප්‍රශ්නාංක 1ට පිළිතුර අපි ගණනය කළා. දැන් අපි යමු 2ට. දැන් ප්‍රශ්නේ මොකක්ද අපෙන් අහන්නේ බලන්න. වැඩි මාසික මුළු දායකත්වයක් ලබා දෙන්නද උපයන්නේ කුමන සමාගමද යන දැක්වීම. දැන් මෙතෙන්දී වැඩි මාසික දායකත්වයක් උපයන සමාගම හොයන්න නම් අපි ඒකක දායක විකුණු අනුපාතයෙන් පමණක් කියන්න බෑ. මාසික දායකත්වය හොයන්න නම් අපි ඒ මාසයේ තියෙන එක දායකය වැඩි කරලා බලන්න ඕනි මාසික විකුණු ප්‍රමාණය. ඔන්න මුළු දායකත්වය වෙනවා. එතින්දී වැඩි ජගයක් ගන්න සමාගම තමයි වැඩි දායකත්වයක් උපයන සමාගම වෙන්නේ. දායක විකුණු අනුපාතය කියන්නේ ඒකකයකින් ලබා දෙන දායකත්වය.
ඒකකකින් ලබා දෙන දායකත්වය ගත්තොත් නම් එකපාරටම බැලු බලමට පේනවා අනෝමා සමාගම නිපදවන ඒ භාණ්ඩයෙන් ලබා දෙන්නේ ඒකකයකින් ලබා දෙන දායකත්වය 20%යි. එක ඒකකයකින් 20%ක් ලබා දෙනවා ස්ථාවර වියදම් පියව ගන්න හා ලාභය වෙනුවෙන්. බැසල් සමාගම නිපදවන බී භාණ්ඩයෙන් ලබා දෙනවා 70%ක්. તો මෙතන බැලු බලමට පේනවා බී සමාගම තමයි වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ ඒකකයකින්. නමුත් අපෙන් අහන්නේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ වැඩි මාසික මුළු දායකත්වයක් ලබා දෙන්නේ කවුද කියන එක. අපිට ඒකට වෙනම හොයන්න වෙනවා ඉස්සලාමනේ මාසික මුළු දායකත්වය ලබා දෙන සමාගම හොයන්න වෙනවා. අපි මෙහෙම ගන්න මුලින්ම නම් අනෝමාත් හොයන්න ඕනි. අනෝමා සමාගම අනික බැසිල් සමාගම නේද? ඒක අපි හොයන්නේ ඒකකයක දායකයෙ වැඩි කරනවා විකුණුම් ඒකක වලින් නේද? මාසික මුළු දායකත්වය ඒක හොයන්නේ මෙහෙමයි ඒකක දායකය වැඩි කිරීම විකුණුම් ඒකක. දැන් බලමු අනෝමා සමාගමේ කීයද ඉලක්කම කියලා. අනෝමා සමාගමේ ඒකක දායකයෙක් කීයද ආවේ? අපි කලින් කියවුවනේ 50න් 40 ගියාම කීයද? 10. 50න් 40ක් ගියාම 10යිනේ. 10යි අනෝමා සමාගමේ විකුණුම් ඒකක බලන්න කීයද කියලා. 10 වැඩි කිරීම විකුණුම් ඒකක කීයද? අනෝමා සමාගමේ විකුණුම් තියෙනවා 50000. 10 වැඩි කිරීම 50000. તો 50000 10 වෙනකොට රුපියල් ලක්ෂ 5යි. ඊළඟට බැසල් සමාගම බලන්න බැසල් සමාගමේ දායකයෙක් තියෙන්නේ 9ක් ගියාම 21යි. බැසල් සමාගමේ විකුණුම එක කීයද 20000යි. તો 21 වැඩි කිරීම 20000. 21 වැඩි කිරීම 20000 නේ අපිට මනසින් ගන්න පුළුවන් ඉලක්කම නමුත් අපි හරියටම ගමු 21 වැඩි කිරීම 20000. උත්තරේ 4,20,000යි නේද? රුපියල් 4,20,000යි. දැන් අපිට පේනවා ඇති දායක විකුණුම අනුපාතයෙන් නම් වැඩි සමාගම බැසල් සමාගම වුණාට මාසික ස්ථාවර වියදම් පියව ගන්න වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ කවුද? අනෝමා සමාගම. ලක්ෂ 5ක් ඒගොල්ලෝ දෙනවා මාසික මුළු දායකත්වය. බැසල් සමාගම දෙන්නේ 4,20,000යි. අපෙන් අහන්නේ මාසික මුළු වැඩි මුළු මාසික දායකත්වයක් උපයන්නේ කුමන සමාගමද? එහෙනම් අපි උත්තරේ මෙහෙම ලියමු. මේ අනුව මාසික වැඩි මුළු දායකත්වයක් උපයන්නේ බැසල් සමාගමද අනෝමා සමාගමද? අනෝමා සමාගමයි නේ. අනෝමා සමාගමයි. මේක තමයි උත්තරේ නේද? මාසික වැඩි දායකත්වයක් උපයන්නේ අනෝමා සමාගම. දායක විකුණුම අනුපාතයෙන් ගත්තොත් නම් බැසල් සමාගම නේද? හරියට ප්‍රශ්නේ හොඳට තේරුම් ගන්න. අහලා තියෙන්නේ මොකක්ද කියන එක. පාඩම නිකන් උඩින් පලින් බලන්න එපා. අහලා තියෙන්නේ බලන්න මෙතන වැඩි මාසික මුළු දායකත්වයක් ලබා දෙන සමාගම තමයි අහලා තියෙන්නේ. හරි. මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස. අපි දැන් යමු ප්‍රශ්නේ තුන්වෙනි කොටසට. සමච්ඡේද ලක්ෂය ඒකක වලින් ඒ භාණ්ඩය. ඒ භාණ්ඩය සඳහා වන සමච්ඡේද ලක්ෂය. කොහොමද අපි හොයාගන්නේ? ඒ භාණ්ඩ ඒ අනෝමා සමාගමේ ස්ථාවර පිරිවැය බෙදනවා අනෝමා සමාගමේ ඒකක දායකත්වය නේද? අනෝමා සමාගමේ ස්ථාවර පිරිවැය කිදිම තියෙන මාසික ස්ථාවර පිරිවැය 3,50,000යි. ඉතින් අනෝමා සමාගමේ ඒකක දායකයෙක් කීයද? 50න් 40 ගියාම 10යි නේද? ඒකක දායකයනේ 50න් 40 ගියාම 10යිනේ. අපි කලින් එක හෙව්වනේ. ඒතකොට 3,50,000 බෙදීම 10 උත්තරේ කීයද? ඒකක 35,000යි නේ. අනෝමා සමාගම සමච්ඡේද ලක්ෂණය වීම සඳහා ලාභ පාඩු නොමැති මට්ටමකට පැමිණීම සඳහා ඒක කීයක් විකුණන්න ඕනේද? 35,000. ඒගොල්ලෝ ඒකක 35,000ක් වික්කොත් ඒගොල්ලන්ට පුළුවන් ලාභත් නොමැති පාඩුත් නොමැති මට්ටමක පවතින්න. ඒ තමයි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. අපි යම් ප්‍රශ්නේ හතරවන කොටසට වදහන්නේ. අයවැයගත විකුණුම් ධාරිතාව පදනම් කරගෙන B භාණ්ඩය සඳහා අපේක්ෂිත මුළු ලාභය ගණනය කරන්න. B භාණ්ඩය සඳහා මුළු ලාභය ගණනය කරන්න කියනවා මේ අයවැයගත විකුණුම් පදනම් කරන. අයවැයගත විකුණුම් ප්‍රමාණය කීයද B භාණ්ඩය වෙනුවෙන්? 20000යි නේ. ඒක කොහොමද අපි ලාභය ගණන් බලන්නේ? විකුණුම් ආදායම රේන විචල පිරිවැය රේන ස්ථාවර පිරිවැය නේද?
B භාණ්ඩය වෙනුවෙන් නේද? හරි. අපි යමු ඊළඟ උත්තරේ ගණන් බලන්න. විකුණුම් ආදායම කීයද? B භාණ්ඩයේ විකුණුම් වල රුපියල් කීයද? 30යි. එක කීයද? 21000යි නේ. 30 වැඩි කිරීම 20000. අපිට මේක රුපියල් 1000 වලින් හදන්න පුළුවන් එක ලේසි නේද? 1000 වලින් හදුත් මේ බින් 3 කැපෙනවනේ උතර නේද? උතර 30 වැඩි කිරීම 20. උතර 30 වැඩි කිරීම 20 කියන්නේ කීයද? 600යි. 1000 වලින් නා. රුපියල් 1000 වලින් අපි හදමු. උතර විචල්‍ය පිරිවැය බලන්න B භාණ්ඩය සඳහා විචල්‍ය පිරිවැය කීයද ආවේ? විචල්‍ය පිරිවැය රුපියල් 9යි. 9 වැඩි කිරීම 20000 නේ. 9 එකක් වෙනුවෙන් එකක 20000යි. බින්දුව අයින් කළගම 10 නිසා 9 වැඩි කිරීම 20. කීයද? 180,000 වලින් නේද? ටුකරාම 10 කියනවා බින්දුවයි 10 ගියම 8 ගියම 2යි 5 4 එකක් ගියම 4යි 420ක් වෙනවා මුළු 10 නේද? මුළු 10 නැත්තම් මුළු සහභාගය. මේක අඩු කරන ස්ථාවර පිරිවැය ගාස්වලින් අපිට ස්ථාවර පිරිවැය කීයද අනෝමා සමාගමේ? ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි. ලක්ෂ 2කින් 10 වලින් ගත්තාම 200යි. ඔන්න එනවා උත්තරේ 220යි නේ. මොකද්ද මේ? ලාභය. 10 වලින් මේ 220යි මත රුපියල් 2,20,000යි. B භාණ්ඩය හදන්නේ බැසිල් සමාගමේ. බැසිල් සමාගමේ B භාණ්ඩය සඳහා අයවැයගත ලාභය කීයද? රුපියල් 2,20,000යි. පැහැදිලිද? හොඳයි. ප්‍රශ්න අංක 4ට උත්තරේ. ප්‍රශ්න අංක 5. අපෙන් අහන්නේ මොකද්ද බලන්න. අයවැයගත විකුණුම් ධාරිතාවයේදී අපේක්ෂිත ලාභය පෙන්눔 කරමින් ඒ භාණ්ඩය සඳහා ලාභ පරිමා සටහන නිර්මාණය කරන්න. ඒ භාණ්ඩය වෙනුවෙන් ලාභ පරිමා සටහන නිර්මාණය කරන්න කියලා කියනවා. අපි ලාභ පරිමා සටහන අඳින ආකාරය අපි පසුගිය ඒකකයේ තුලින් අධ්‍යයනය කළා. සිද්ධාන්ත කරුණු ප්‍රස්ථාර තුනක් අපි ඉගෙන ගත්තා නේද? සාම්ප්‍රදායික සමච්ඡේදන ප්‍රස්ථාරය නිර්මාණය කරන ආකාරය, දායක සමච්ඡේදන ප්‍රස්ථාරය නිර්මාණය කරන ආකාරය, ලාභ පරිමා සටහන නිර්මාණය කරන ආකාරය. දැන් මෙතන අපෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ භාණ්ඩය සඳහා වන ලාභ පරිමා සටහන. උදාහරණ ලාභ පරිමා සටහනදී අපි නිර්මාණය කරන්නේ ලාභ පරිමා වක්‍රය විතරයි. විවිධ ක්‍රියාකාරී මට්ටම් වලදී ලාභයේ හැසිරෙන ආකාරය තමයි මේ සටහන තුලින් අපි පෙන්눔 කරන්නේ. ප්‍රස්ථාරයේ හැඩතලයේ මේ ආකාරයට පෙන්눔 කරනවා. අර සාම්ප්‍රදායික තත්ත්වෙ නෙමෙයි, පොඩ්ඩක් වෙනස් වෙන මැදින් පටන් ගන්නෙ. බිඳුවර පහළ ඍණ සංඛ්‍යාත් අපි දක්වන්න ඕනේ. මොකද අනිවාර්යෙන් බිඳුව මට්ටමේදී අලාභය පෙන්눔 කරන්න බෑ ආයතනේ. බිඳුව මට්ටමේදී ස්ථාවර පිරිවැයෙන් අලාභය වෙන්නේ නේද? ඒ නිසා y අක්ෂය බිඳුවට උඩින් සංඛ්‍යා හා බිඳුවර පහළ සංඛ්‍යා පෙන්වන්න ඕනේ. x අක්ෂය විකුණුම් මේකක සංඛ්‍යාව පෙන්වන්න ඕනේ. දැන් අපි ඒ භාණ්ඩය වෙනුවෙන් හදන නිසා විකුණුම් මේකක තියෙනවා ඒකක 50000ක් දක්වා. ඒ නිසා අපි x අක්ෂය තුල විකුණුම් මේක අපි කොටස් කරමු 10000, 20000, 30000, 30000, 50000 කියලා. y අක්ෂය තුල බිඳුවර උඩින් ලාභයත් බිඳුවර පහළින් අලාභයත් පෙන්වන්න කරන්න ඕනේ. ස්ථාවර පිරිවැය 3,50,000ක් කියන නිසා අපි මේ ලාභය අලාභය රුපියල් 10 වලින් පෙන්නලා තියෙන්නේ. ඒ අනුව 3,50,000කින් 350ක අලාභයක් වෙනවා බිඳුවේදී. ඒ නිසා 3,50,000ක අලාභය පෙන්눔 කරන ආකාරය ඍණ 100, 200, 300, 400. මොකද 3,50,000 මෙහි හරියන්නේ නේද? උඩින් ලාභයේ ඉලක්කම උපරිම කීයක් වෙනවද? දැන් ඒ විකුණුම් මේකක 50,000යි. දැන් ඒකක එක දැන් අපි දැන් ඒ වල ලාභය හොයාගන්න එපානේ. පහලින් පෙරවැඩ නේද? අපි ගමු මුළු දායකය කීයද? 50යි විකුණුම් වල 40ක් විශාල පිරිවැය 50න් 40ක් ගියාම 10යි. අපි මෙතන කලින් හොයාගත්තානේ. දායකයේ 10යි කියලා ඒ භාණ්ඩේ 10යි. ඒකක 50,000 නේද? ඒක 50,000 අපි 10 වලින් ගත්තොත් එimhe ලාභය රුපියල් 10 වලින් මේක කැපුණාම 10 වැඩි කිරීම 50 කියන්නේ 500යි. මේක අඩු කරනවා ස්ථාවර පිරිවැය. ස්ථාවර පිරිවැය තියෙනවා 350ක්. අඩු වුණාම ලාභය එනවා 150ක් නේද? ඒකක 500ක මට්ටමේදී ලාභය 150ක් තියෙනවා. එහෙනම් ලාභය 150ක් පෙන්වන්න පුළුවන් විදිහට 100, 200, 300 දක්වාවත් කමක් නැහැ. 200ක නතරනොත් කමක් නැහැ.
හරි. දැන් අපිට තියෙන්නේ ඒකක බිඳුවේදී ඒකක 500දී ලාභ රේඛාව දින් තියෙන්නේ. ඒකක බිඳුවේදී ලාභය වෙන්නේ මොකක්ද? අලාභය. ඒකක බිඳුවේදී අලාභය මොකක්ද? ස්ථාවර පිරිවැයනේ. ස්ථාවර පිරිවැය 350,000 වලින් 350 කියන්නේ මෙතන. 346ට මැද නේද? හරියට මැද. දල වශයෙන් අපි ගන්නවා මැද කියලා. 350. හරිද? අපිට ඕන එක ලියන්න පුළුවන් 350 කියලා නේද? හරි. ඊළඟට ඒකක 500 දී ලාභය අපි හොයාගත්තනේ. මුළු දායකය 10 වැඩි කිරීම 550,000 ලක්ෂ 5යි අඩු කළා 3,50,000 ස්ථාවර පිරිවැය අඩු කළාම 1,50,000යි ලාභය නේද? ඒක 50,000 දී 50,000 දී ලාභයක් තියෙනවා 1,50,000ක. මෙතන මැදනේ හරියට නේද? 1,50,000යි. 150යි නේද? මෙතන 50,000 දී නේද? එතකොට දැන් අපිට මේ රේඛාව අඳින්නේ මෙහෙමයි. බිඳුවේදී 3,50,000ක අලාභය 50,000 දී 1,50,000ක ලාභය එන විදියට මෙතන ඉඳන් මෙතනට නේද? අපි අඳිනවා මෙහෙම. ඍණ 3,50,000 ධන 1,50,000 නේද? මෙතනට අපි අඳිමු. මේ තමයි ලාභ පරිමා සටහන. ලාභ පරිමා වක්‍රය. සමච්ඡේද වෙන ස්ථානය තමයි x අක්ෂයේ කැපෙන ස්ථානය තමයි මෙතන තමයි BEP එක නේද? හරි. දැන් අපෙන් අහලා තියෙන්නේ ඒතර මේ තියෙන දැන් පිළිබඳ පෙන්눔 කළොත් පෙන්වන්න පුළුවන් අපිට. අපෙන් අහන්නේ ඒකක 50,000 කදී ලාභය පෙන්වන්න කියලා කියන නේද? ඒකක 50,000 දී ලාභය මෙහෙම පෙන්වන්න පුළුවන්. ඒකක 50,000 දී ලාභය මෙන්න මේක. ඒක ඔහොම යනවා. ඒකක 50,000 දී ලාභය 1,50,000යි. අපි පෙන්වන්නේ කියන්නේ ඒකනේ. අපේක්ෂිත ලාභය පෙන්눔 කරමින් ඒ වහණ්ඩේ සඳහා ලාභ පරිමාණ සටහන. ඒතර ඒක 50,000 දී ලාභය වෙන්නේ මේ ප්‍රමාණය නේද? ලාභ පරිමාණ වක්‍රය මෙහෙම ඉස්සරහට යනවා. ඒක 50,000 තත්ත්වය මේක. පැහැදිලි නේද? හොඳයි. ඒතර අලාභේ බිඳුවේ අලාභේ 3,50,000ක් තියෙනවා. ඒක 50,000 දී ලාභය 1,50,000යි. ඉතින් ලාභ පරිමාණ වක්‍රය නේද? හරි නේද? හොඳයි. ඔය තමයි ප්‍රශ්න අංක 5 සඳහා පිළිතුර. ඒ භාණ්ඩේ සඳහා වන ලාභ පරිමාණ සටහන. මේ රේඛාව තමයි දිගට අඳින්න පුළුවන් ඔයාලට. මම මෙතන එහෙම දිගට අඳින්න පුළුවන්. මෙතෙන් තමයි අපි 50,000 ලකුණු කළේ හා. හරි. ඊට පස්සේ හය කොටස අපෙන් අහනවා B භාණ්ඩයේ ඉලක්කගත මාසික ලාභය රුපියල් 1,50,000ක් නම් එම නිෂ්පාදිතයෙන් ලබාගත යුතු අපේක්ෂිත විකුණු වටිනාකම ගණනය කරන්න. B භාණ්ඩයේ අපේක්ෂිත ලාභයක් සඳහන් කරන 1,50,000 කියලා. ඒ ප්‍රමාණය ලබා ගැනීම වෙනුවෙන් කොපමණ භාණ්ඩ ප්‍රමාණයක් විකිණිය යුතුද? රුපියල් වටිනාකම අහන්නේ. ඔබ දන්නවා අපේක්ෂිත ලාභය ගණනය කරන ආකාරය ඒකක වලින් ගණනය කරන ආකාරයේ සූත්‍රය මොකද්ද? ස්ථාවර පිරිවැය ඒ භාණ්ඩ වල දාලා ස්ථාවර පිරිවැය ධන අපේක්ෂිත ලාභය ඍණ ඒකක දායකය. එතනවා අපේක්ෂිත ලාභය ඉපයීමට අවශ්‍ය කරන විකුණුම් ඒකක සංඛ්‍යාව. එම උත්තරේ ඒකක විකුණුම් මිලෙන් වැඩි කළාම එනවා අපේක්ෂිත ලාභය සඳහා අවශ්‍ය විකුණුම් වටිනාකම. මේ බලන්න ස්ථාවර පිරිවැය ධන අපේක්ෂිත ලාභය ඒකක දායකයෙන් මේ කෑල්ල සුළු කළාම එන්නේ අපේක්ෂිත ලාභය සඳහා අවශ්‍ය විකුණුම් ඒකක ගණන වැඩි කිරීම ඒකක විකුණුම් මිල. අපි දැන් මේ ගණන් බලන්නේ B භාණ්ඩය වෙනුවෙන්. හරි නේද? B කියන භාණ්ඩය වෙනුවෙන්. හරි. ස්ථාවර පිරිවැය කීයද B කියන භාණ්ඩේ? ඉතින් ලක්ෂ 2යි. ධන අපේක්ෂිත ලාභය දැන් ගානේ කිව්වා 1,50,000යි කියලා නේද? බෙදීම B වල ඒකක දායකය කීයද? රුපියල් 30යි විකුණුම් මිල 9යි. විචාල පිරිවැයත් ඒකක දායකය 21යි. වැඩි කිරීම ඒකක විකුණුම් මිල B වල රුපියල් කීයද? 30යි. දැන් මේක අපි සුළු කළාම හරි නේද? හොඳයි. බලන්න කීයද කියලා. 2,00,000 ධන 1,50,000 කියන්නේ 3,50,000යි. 3,50,000 බෙදීම 21. ඔන්න ඒකක එතන එනවා 16,666ක් එනවා විකුණුම් ඒකක සංඛ්‍යාව ආයි වැඩි කිරීම 30. රුපියල් කීයද දෙන්නේ? රුපියල් 5,00,000 නේද? රුපියල් 5,00,000යි
අපේක්ෂිත ලාභයක් උපයන්න 1,50,000ක අපේක්ෂිත ලාභයක් ඉපීම වෙනුවෙන් B භාණ්ඩයේ රුපියල් 5 ලක්ෂයක විකුණුම් ආදායමක් උපයන්න ඕනි මේ තත්ත්වය කරා ළඟා වෙන්න නේද? හොඳයි. බලන්න ප්‍රශ්නේ 7 වෙනි කොටස අපෙන් අහනවා ප්‍රශ්නේ 7 ඒ භාණ්ඩයේ මිල රුපියල් 45 දක්වා අඩු වූයේ නම් නව සමච්ඡේද ලක්ෂ්‍ය විකුණුම් වටිනාකම අනුව ගණනය කරන්න. ඒ කියන භාණ්ඩයේ විකුණුම් මිල කලින් තිබුණු රුපියල් 50නේ. දැන් විකුණුම් මිල අඩු කරනවා 45 දක්වා. ඒතර නව සමච්ඡේද ලක්ෂ්‍යයේ වටිනාකම අහන්නේ නේද? විකුණුම් වටිනාකම. මේ අර සංයෝජිතා විශ්ලේෂණය. දැන් භාණ්ඩයක ලාභය කෙරේ බලපාන විචල්යන්ගේ වෙනස් වීම අනුව සමච්ඡේද ලක්ෂ්‍ය වෙනස් වීම හඳුනා ගැනීම, ආරක්ෂිත ආන්තිකයේ වෙනස් වීම හඳුනා ගැනීම, දායක වෙනස් වීම හඳුනා ගැනීම, ලාභයේ වෙනස් වීම හඳුනා ගැනීම තමයි අපි කිව්වේ සංයෝජිතා විශ්ලේෂණය කියලා නේ. දැන් මෙතන තියෙනවා භාණ්ඩේ විකුණුම් මිල අඩුලා තියෙනවා 50 ඉඳන් 45 දක්වා. එහෙම වුණොත් අපෙන් අහනවා සමච්ඡේද ලක්ෂ්‍යයේ විකුණුම් වටිනාකම ගණනය කරන්න කියනවා. අපි සූත්‍රයක් අපි දැම්මොත් සමච්ඡේද ලක්ෂ්‍යයේ විකුණුම් ඒකක සංඛ්‍යාව කොහොමද ගන්නෙ? ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය. දැන් මෙතන අපි ස්ථාවර පිරිවැය වෙනස් වුන්නේ නැහැ. ඒකක දායකය කියලා ගන්නේ අලුත් ඒකකයේ දායකය. අලුත් දායකය වැඩි මේක ස්ථාවර පිරිවැය ඒකක දායකයෙන් බෙදුවම එන්නේ සමච්ඡේද ලක්ෂ්‍යයේ ඒකක විකුණුම් මිල වැඩි කළාම එනවා මොකද? සමච්ඡේද ලක්ෂ්‍යයේ රුපියල් වටිනාකම. නේද? උතර මෙතින්දී නව විකුණුම් මිල තමයි ගන්නත් ඕනේ. හරි. ස්ථාවර පිරිවැය කියන්නේ මේ අපි ගලක් සලකා බලන්න ඒ භාණ්ඩය පිළිවෙන්නේ. ඒ භාණ්ඩයේ ස්ථාවර පිරිවැය 3,50,000යි. බෙදීම නව ඒකකයක දායකය. දැන් නව විකුණුම් මිල කීයද? 45යි. 50 නෙමෙයි 45. ඍණ විචල්‍ය පිරිවැය වෙනසක් වුණේ කලින් ගානම 40මයි. වැඩි කිරීම නව විකුණුම් මිල කීයද? 45. දැන් මේක දවසලු කරන්න පුළුවන් අපිට මේ විදිහට 3,50,000 බෙදීම 45න් 40ක් ගියම 5යි. වැඩි කිරීම 45. දැන් බලමු කීයක උත්තරේ වෙනස් සුළු කරලා 3,50,000 බෙදීම 5 වැඩි කිරීම 45. උත්තරේ 31,50,000 රුපියල් 31,50,000. මෙන්න නව විකුණුම් වටිනාකම නව සමච්ඡේද ලක්ෂයට අනුව විකුණුම් වටිනාකම රුපියල් 31,50,000ක් වෙනවා. හොඳයි. අපි මේ ප්‍රශ්නේ අහලා තියෙන ඊළඟ කොටසට අපි 7 වෙනි කොටස කළා. 8 වෙනි සහ අවසාන කොටස බලමු. ටික වාක්‍යයක් තියෙන බලන්න මොකද්ද කියලා. 8 වෙනි කොටස අනෝමා සමාගම නව තාක්ෂණය හඳුන්වා දීම තුළින් ඒකක විචල්‍ය පිරිවැය අඩු කිරීමට සැලසුම් කර ඇත. මෙම හේතු කොටගෙන පවතින මාසික ස්ථාවර පිරිවැය දෙගුණයක් වනු ඇත. ඉහත අංක 3 ගණනය කරන ලද සමච්ඡේද ලක්ෂය සඳහා ඒ පවත්වාගෙන යාමට නව සැලසුම හේතු කොටගෙන ඒ භාණ්ඩයේ නව ඒකකයක විචල්‍ය පිරිවැය අඩු විය යුතු අවම ප්‍රමාණය ගණනය කරන්න. අපිට කියනවා දැන් ඒ භාණ්ඩය අනෝමා සමාගම තමයි විචල්‍ය වෙනස් වීම කරන්න යන්නේ. ඒ භාණ්ඩයේ කලින් තිබුණ විචල්‍ය පිරිවැය 40ක්. ඒක අඩු කරන්න තීරණය කරනවා. අඩු කරන තීරණය කරලා ඒගොල්ලෝ එහෙම කරනකොට ස්ථාවර පිරිවැය දෙගුණයක් වැඩි වෙනවලු. දැන් තියෙන ස්ථාවර පිරිවැය දෙගුණයක් වෙනවලු. හරි නේද? ඒතර මේ නව තාක්ෂණය හඳුන්වා දීම තුලින් තමයි මේක කරන්නේ. නව තාක්ෂණය හඳුන්වා දීමත් සමග ඒකකයක විචල්‍ය පිරිවැය අඩු කරන්න සැලසුම් කරනවා. මේ හේතු කොටගෙන මාසික ස්ථාවර පිරිවැය වැඩි දෙගුණයක් වෙනවා. අංක 3 ගණන් බැලුව සමච්ඡේද ලක්ෂය අංක 3 සමච්ඡේද ලක්ෂය කීයද බලන්න ඒ භාණ්ඩය වෙනුවෙන් ඒ භාණ්ඩයේ අංක 3 සමච්ඡේද ලක්ෂය කියන්නේ ඒකක 3,35,000. ඒකක 35,000 ඒ ප්‍රමාණය පවත්වාගෙන යාමට නම් නව ඒ භාණ්ඩයේ අලුතෙන් එන්න ඕනේ විචල්‍ය පිරිවැය අඩු කළ යුතු වටිනාකම. ඒතර මෙතින්දි විචල්‍ය පිරිවැය අඩු කළ යුතු වටිනාකම හොයාගන්න අපි ඉස්සෙල්ලාම නව විචල්‍ය පිරිවැය හොයාගන්න ඕනේ. ඉස්සර විචල්‍ය පිරිවැය අපි දන්නවනේ ඒ භාණ්ඩේ 40යි කියලා. අලුත් විචල්‍ය පිරිවැය හොයාගත්තාම අපේ ඒ දෙකේ වෙනස තමයි අඩු කළ යුතු වටිනාකම. නව විචල්‍ය පිරිවැය හොයාගන්නේ මෙහෙමයි. අපි ඉස්සෙල්ලාම බලනවා ඒකකයක නව දායකයෙක් කීයක් වෙන්න ඕනද කියලා. ඒකකයක දායකයෙක් හොයාගන්නේ කොහොමද? සාම්ප්‍රදායික ක්‍රමය තමයි ඒකකයක විකුණුම් මිල ඒකකයක විචල්‍ය පිරිවැය.
නව විකුණුම් මිල වෙනස් කරන්නේ නැහැ 50ම තමයි. විචල්්‍ය පිරිවැය දැන් වෙනස් වෙනවා. නමුත් ඒක දන්නේ නැහැ. හැබැයි නව දායකයා අපිට හොයාගන්න පුළුවන් මෙහෙම. දායකයා හොයාගන්න පුළුවන් තව ක්‍රමයක් මොකද්ද? ස්ථාවර පිරිවැය දැන් ස්ථාවර පිරිවැය සමච්ඡේදන ලක්ෂයෙන් බෙදුවාම එන්නේ ඒකක දායකය. ඒක වෙන්නේ මෙහෙමනේ. ස්ථාවර පිරිවැය ඒකක දායකයෙන් බෙදුවාම මොකක්ද දෙන්නේ? සමච්ඡේද ලක්ෂය. එහෙනම් ස්ථාවර පිරිවැය සමච්ඡේද ලක්ෂයෙන් බෙදුවාම මොකක්ද දෙන්නේ? ඒකක දායකය. උතර අපි ස්ථාවර පිරිවැය වශයෙන් අපි ගන්නවා කලින් ක්‍රමයේ අලුත් ස්ථාවර පිරිවැය. සමච්ඡේද ලක්ෂය අංක 3 තිබුණු සමච්ඡේද ලක්ෂයෙන් 35000නේ. එහෙනම් නව ස්ථාවර පිරිවැය සමච්ඡේද ලක්ෂයෙන් බෙදුවාම මොකක්ද දෙන්නේ? නව දායකය. તો නව දායකය හොයාගත්තාම පැරණි විකුණුම් මිල තියෙන නිසා එහෙනම් නව විචල්්‍ය පිරිවැය වටිනාකම හොයාගන්න පුළුවන්. නව විචල්්‍ය පිරිවැය හොයාගත්තාම කලින් විචල්්‍ය පිරිවැය තියෙන නිසා ඒ අනුව විචල්්‍ය පිරිවැය වෙනස් වී වටිනාකම හොයාගන්න පුළුවන්. හරි. අපි මෙහෙම බලමු. අපි ඉස්සලාම් බලමු නව ස්ථාවර පිරිවැය කීයද? කලින් ස්ථාවර පිරිවැය වගේ දෙගුණයක් කියලා ගන්න කියනවා. ඒ භාණ්ඩයේ කලින් ස්ථාවර පිරිවැය කීය 350000යි. නව ස්ථාවර පිරිවැය ඒ වගේ දෙගුණයක් නේ. 350000 වැඩි කිරීම 2. දෙක තමයි නව ස්ථාවර පිරිවැය. ඍණ සමච්ඡේද ලක්ෂයේ කලින් ගානමුනේ 35000යි. අංක 3 ගණනය කළ වටිනාකම 35000 කියලා මම කිව්වනේ. ඒක සමානයි නව දායක එනවා නේද? ඒතර බලමු නව දායකයෙ කීයද කියලා එමනම් 350000 වැඩි කිරීම 2 කියන්නේ 7 ලක්ෂයයි. 7 ලක්ෂය බෙදීම 35000. 7,35,000න් බෙදුවාම 700 බෙදීම 35 සමානයි 20යි නේද? නව දායකයේ වටිනාකම 20යි. හරිද? නව දායකයේ වටිනාකම 20යි. හරිද? නව දායකයේ 20යි විකුණුම් මිල 50 නම් 50න් විචල්්‍ය පිරිවැය අඩු කළාම දායකේ නම් විකුණුම් මිලෙන් දායක අඩු කළාම මොකද වෙන්නේ? විචල්්‍ය පිරිවැයනේ. උට විකුණුම් මිල ඍණ දායකය සමානයි විචල්්‍ය පිරිවැය. විකුණුම් මිල කීයද? 50යි. ඍණ දායකය රුපියල් 20යි. එහෙනම් මෙතන නව විචල්්‍ය පිරිවැය. તો නව විචල්්‍ය පිරිවැය රුපියල් කීයද? 30යි. නව දායකය රුපියල් 20යි. නව විචල්්‍ය පිරිවැය 30යි. කලින් විචල්්‍ය පිරිවැය කීයද? 40යි. නව විචල්්‍ය පිරිවැය කීයද? 30යි. එහෙනම් අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ තමයි නව විචල්්‍ය පිරිවැය අඩු විය යුතු වටිනාකමනේ. නව විචල්්‍ය පිරිවැය අඩු විය යුතු වටිනාකම කීයද? 40න් 30 අඩු කළාම කීයද? රුපියල් 10යි. මෙහෙම ලිමින්ද. අන්තිම උත්තරේ ඒ විදිහට එම නිසා මම වෙන පාරින් දාන උත්තරේ නිසා අවසාන උත්තරේ නිසා එම නිසා විචල්්‍ය පිරිවැය අඩු විය යුතු වටිනාකම වන්නේ 40 ඍණ 30. රුපියල් කීයද? 40යි කලින් තිබුණ ගාන දැන් අලුත් මේ තත්ත්වවල තිබිතු ගාන රුපියල් 30යිනේ. එහෙමනම් විචල්්‍ය පිරිවැය රුපියල් 10කින් අඩු වෙන්නට ඕනේ. හරිද? හොඳයි. ඔය තමයි ඔය ප්‍රශ්නේ සඳහන් වන පිළිතුර. හොඳයි අපි යමු එහෙනම් ඊළඟ ප්‍රශ්නාංකයට. ප්‍රශ්නාංක 37. මේ තමයි මේ පාඩමේ අපි අභ්‍යාසයක් වශයෙන් සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නය. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන මේ පාඩමට අදාළ පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයේ පාඩමට අදාළ බහුවර්ණ හා කෙටි ප්‍රශ්න ප්‍රමාණයක් අපි ඊළඟ ඒකකය තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ප්‍රශ්නේ මාතෘකාවෙන් විහයගත ප්‍රශ්න පත්‍රය වගේම බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුළ බහුවර්ණ කෙටි ප්‍රශ්න ගණනාවක් ඇහෙනවා තියෙනවා. අනිවාර්යයෙන්ම පසුගිය ප්‍රශ්න පත්‍ර සියල්ල වගේම මේ තුලින් කෙටි ප්‍රශ්න හා කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න හා බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්ම ඇවිත් තිබෙනවා. ඒ නිසා අපිට ඒ අවබෝධයත් ලබා ගන්න ඕන නිසා අපි ඊළඟ ඒකකය තුලින් අපි ඒ කොටස අධ්‍යයනය කරමු. දැන් මේ පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයේ දීර්ඝ ප්‍රශ්නවලදී මේ අවසන් ප්‍රශ්නේ වශයෙන් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 37. බලන්න. අපේක්ෂිත විකුණුම් ධාරිතාව ඒකක 12000ක් වන විටදී එක්තරා භාණ්ඩයකට අදාළ තොරතුරු පහත දැක්වේ. ලාභය රුපියල් ලක්ෂ 4යි, ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි,
දායක විකුණුම් අනුපාතය 20%යි. අවශ්‍ය වන්නේ එක විකුණුම් ධාරිතාව ඒකක 12000ක් වන විට මුළු දායකය කීයද? විකුණුම් ධාරිතාව ඒකක 12000ක් වනට මුළු දායකය. දෙක සමච්ඡේද ලක්ෂයේදී විකුණුම් වටිනාකම කීයද? ආරක්ෂිත ආන්තිකය කීයද? ඒකකයක රුපියල් 10 බැගින් විකුණුම් කොමිස් ගෙවන්නේ නම් සහ එහි ප්‍රතිඵලයක් ලෙස විකුණුම් ධාරිතාව ඒකක 15000ක් දක්වා වැඩි වන්නේ නම් ලාභයට සිදුවන සුද්ධ බලපෑම කීයද? පහ විකුණුම් කොමිස් නැතිව හෝ ඇතිව සමච්ඡේද ලක්ෂයේ BEP පෙන්눔 කරන සමච්ඡේද ලක්ෂයේ ප්‍රස්ථාරය මුළු ආදායම් වක්‍රය හා මුළු වියදම් වක්‍රය භාවිත කරන පරිමාණ අනවශ්‍යයි කියලා කියනවා. හොඳයි ළමයි එහෙමනම් දැන් මේ ප්‍රශ්නය අනුව අපෙන් ඉතා මේ අඩු තොරතුරු ප්‍රමාණයක් ඔබට දීලා තියෙන්නේ. අපේක්ෂිත විකුණුම් ධාරිතාව දෙනවා 12000යි. ලාභය දෙනවා, ස්ථාවර පිරිවැය දෙනවා, දායක විකුණුම් අනුපාත දෙනවා. ඔච්චර තොරතුරු තියෙනවා. ඔබෙන් අහනවා ප්‍රශ්න 5ක් නේද? හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා විකුණුම් ධාරිතාව ඒකක 12000 දී මුළු දායකය. මේ තොරතුරු වලින් මුළු දායකය හොයන්න ඕනේ. ඉතින් මුළු දායකය හොයාගන්න ආකාර අපි කිහිපයක්ම කතා කරා නේද? මෙතනට ගැලපෙන ක්‍රමය බලන්න. මුළු දායකය ගන්න පුළුවන් විකුණුම් ආදායම ඍණ විචල්්‍ය පිරිවැය. විකුණුම් ආදායම විකුණුම් විචල්්‍ය පිරිවැය දීලා නැහැ මේ ගානේ. අනිත් පැත්තේ මුළු දායකය ගන්න පුළුවන් ඔබ දන්නවා. දැන් මුළු දායකයන් ස්ථාවර පිරිවැය අඩු කරාම ලාභය එන්නේ. ලාභය ස්ථාවර පිරිවැය එකතු කළාම මොකද එන්නේ? මුළු දායකය නේද? તો ලාභයක් තියෙනවා ස්ථාවර පිරිවැය අතර මේ දෙක එකතු කළාම මුළු දායකය එනවා. අපි ගමු ප්‍රශ්නාංක 1 සඳහා උත්තරය. විකුණුම් ධාරිතාව ඒකක 12000ක දී මුළු දායකය වන්නේ මෙහෙමයි. ලාභය ධන ස්ථාවර පිරිවැය සමානයි මුළු දායකය. તો ලාභය ලක්ෂ 4යි ධන ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි. එහෙනම් කීයද මුළු දායකය? ලක්ෂ 4 ලක්ෂ 2 කියන්නේ ලක්ෂ 6යි. તો මුළු දායකය රුපියල් ලක්ෂ 6යි නේද? මුළු දායකය රුපියල් ලක්ෂ 6යි. ඔන්න ප්‍රශ්නාංක 1 සඳහා පිළිතුර. ප්‍රශ්නාංක 2 අපෙන් අහනවා සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම. සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම ගන්න ක්‍රම එකත් ඔබ දන්නවා ක්‍රම කීපයක් තියෙනවා නේද? සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව වැඩි කිරීම ඒකකයක විකුණුම් මිල. සමච්ඡේද ලක්ෂයේ ඒකක සංඛ්‍යාව හොයාගන්නම් ස්ථාවර පිරිවැය දෙන්න ඕනේ. ඒක නම් තියෙනවා. ඒකකයක දායකය දෙන්න එපා. ඒකක දායකය නැහැ. එහෙම නැත්නම් ඔබ දන්නවා සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම ගන්න තව ක්‍රමයක් තියෙනවා ස්ථාවර පිරිවැය බෙදීම දායක විකුණුම් අනුපාතය. අපි ළඟ දායක විකුණුම් අනුපාතය තියෙනවනේ. ස්ථාවර පිරිවැයක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් කමක් ලැබෙනවා ඒ හරහා සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම සොයා ගන්න. ස්ථාවර පිරිවැය කීයද? ලක්ෂ 2යි. බෙදීම දායක විකුණුම් අනුපාතය සිර කීයද? 20යි. ඒතර සිර 20ෙන් බෙදනවා කියලා කියන්නේ ස්ථාවර පිරිවැය දායක විකුණුම් අනුපාතයෙන් බෙදනවා කියන්නේ සිර 20ෙන් බෙදනවා කියන්නේ 20ෙන් බෙදලා 100 වැඩි කරනවා නේද? දන්නවනේ. ඉතින් අවස්ථා කීපයකින් කළා නේද? તો 2 ලක්ෂයේ බෙදීම 20 වැඩි කිරීම 100. ඒතර 100 20ෙන් බෙදුවාම 5යි. 2 ලක්ෂ වැඩි කිරීම 5 රුපියල් දසලක්ෂය නේද? සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම රුපියල් දසලක්ෂයයි. මේ දසලක්ෂය ඉන්නේ සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම වශයෙන් රුපියල් දසලක්ෂයක් එනවා. හරි නේද? දැන් අපි යමු තුන්වෙනි කොටසට ප්‍රශ්නේ. දැන් මේ දෙවෙනි කොටස. තුන්වෙනි කොටස අපෙන් අහනවා ආරක්ෂිත ආන්තිකය. ආරක්ෂිත ආන්තිකය අපෙන් අහනකොට ආරක්ෂිත ආන්තිකය අපිට ඒකක වශයෙන් ඉදිරිපත් කරන්නේ නම් අයවැයගත හෝ සත්‍ය විකුණුම් ඒකක ඍණ සමච්ඡේද ලක්ෂයේ දැන් BEP මට්ටමේ විකුණුම් ඒකක. ආරක්ෂිත ආන්තිකයේ රුපියල් වටිනාකම අවශ්‍ය නම් අපි ගන්නෙ කොහොමද? අයවැයගත හෝ සත්‍ය විකුණුම් වටිනාකම ඍණ සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම. දැන් අපිට පුළුවන් මේ සංඛ්‍යා මේ දීලා තියෙන තොරතුරු අනුව අයවැයගත විකුණුම් වටිනාකම කෙලින්ම දීලා නැහැ. විකුණුම් ඒකක සංඛ්‍යාව දීලා තියෙනවා. විකුණුම් වටිනාකම දීලා නැහැ නේද? BEP විකුණුම් වටිනාකම නම් අපි දන්නවා. මේ කලින් අපි හොයාගත්තා BEP විකුණුම් වටිනාකම කීයද? රුපියල් දසලක්ෂයක් කියලා හොයාගත්තා නේද? සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම හොයාගත්තා. අයවැයගත විකුණුම් වටිනාකම සත්‍ය විකුණුම් වටිනාකම හොයාගන්න ක්‍රමයක් නැද්ද? පුළුවන්. කොහොමද හොයාගන්න පුළුවන්? දැන් අපි ළඟ තියෙනවා නේද? සත්‍ය විකුණුම් වටිනාකම නොදුන්නාට දායක විකුණුම් අනුපාතය තියෙනවා. සිට කීයද? 20යි. අපි ළඟ තියෙනවා මේ වලට මුළු දායකයත් අපි හොයාගෙන තියෙනවා. මේ බලන්න මුළු දායකය ලක්ෂ 6යි. તો ලක්ෂ 6 හරහා ලක්ෂ 6ත් අපි ළඟ තියෙනවා.
දායක විකුණුම් අනුපාතයක් තියෙන නිසා ඒ ඉලක්කම් දෙක එම තොරතුරු භාවිතයෙන් අපිට පුළුවන් මුළු විකුණුම් වටිනාකම හොයාගන්න. මුළු විකුණුම් වටිනාකම හොයාගත්තාම ඒකෙන් අයවැය සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම දන්න නිසා ඒක අඩු කළාම වෙනවා මොකද්ද? ආරක්ෂිත ආන්තිකයේ රුපියල් වටිනාකම නේද? අන්න අපි හොයමු මෙහෙම. ඒතර අයවැයගත විකුණුම් වටිනාකම මෙහෙම ගමු. දැන් දායකයේ තියෙනවනේ. දායකය දායකයෙන් අපි හොයාගමු. දායකයේ ලක්ෂ 6 කියලා කිව්වනේ. ඔව්. ලක්ෂ 6කින් දායකය. ඒ කියන්නේ දායක විකුණුම් අනුපාතය සිර කීයද? 20යි. ඒ කියන්නේ විකුණුම් වලින් සිර 20ක් තමයි දායකය. එතකොට මේ 6 ලක්ෂය කියන්නේ සිර 20. මේ සමානයි සිර 20 නම් වැඩි කිරීම 100. එතන විකුණුම්නේ 6 ලක්ෂයකින් දායක විකුණුම් අනුපාතය සිර 20යි කියන්නේ විකුණුම් වලින් සිර 20ක් දායකය. එතකොට 6 ලක්ෂය කියන්නේ සිර 20 නම් 100 කියන්නේ කීයද? ඍණ BEP විකුණුම් වටිනාකම අපි හොයාගත්ත කලින් දසලක්ෂය කියලා නේද? දැන් බලන්න මේක සුළු කරලා උත්තරේ 6 ලක්ෂය බෙදීම 20 වැඩි කිරීම 100. මෙතන 100 20 වරක් 5යි. ඒතර 6 ලක්ෂ වැඩි කිරීම 5 30 ලක්ෂය නේද? ඍණ BEP විකුණුම් වටිනාකම දසලක්ෂයයි. එහෙනම් ආරක්ෂිත ආන්තිකයේද 30 ලක්ෂයෙන් දසලක්ෂය අඩු කළාම රුපියල් 20 ලක්ෂය නැත්නම් මිලියන 2යි නේද? මේ තමයි ආරක්ෂිත ආන්තිකය නේද? ආරක්ෂිත ආන්තිකයේ රුපියල්. ආරක්ෂිත ආන්තිකය තමයි තියෙන්නේ රුපියල් ලක්ෂ 20ක් තියෙනවා. සත්ත්ව විකුණුම් වටිනාකම හොයාගත්තා. සමච්ඡේද ලක්ෂයේ විකුණුම් වටිනාකම හොයාගෙන තිබුණා අපි කලින්. ඒක අඩු කළාම ආරක්ෂිත ආන්තිකයේ වටිනාකම ලබාගත්ත රුපියල් කීයයි කියලාද? ලක්ෂ 20ක් නැත්නම් මිලියන 2ක් කියලා නේද? මේ ප්‍රශ්නයක තුනට උත්තරේ හරි. ප්‍රශ්නයක 4 බලන්න මෙහෙම. කියනවා මෙහෙම ප්‍රශ්නයක්. ඒකකයකට රුපියල් 10 බැගින් විකුණුම් කොමිස් ගෙවන්නේ නම් සහ ඒ ප්‍රතිඵලයක් ලෙස විකුණුම් ධාරිතාව රුපියල් 15000කින් වැඩි වන්නේ නම් ලාභයට සිදුවන බලපෑම. දැන් ඒකකයක රුපියල් 10ක විකුණුම් කොමිස් මුදලක් හඳුන්වා දෙනවා. විකුණුම් කොමිස් කියන්නේ විචල්්‍ය පිරිවැය. ඒ ප්‍රතිඵලයක් වශයෙන් ඒකක ධාරිතාවයේ රුපියල් ඒක කලින් තිබුණ 12000 නේ. ඒක දැන් 15000 දක්වා වැඩි වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ලාභයට කවර බලපෑමක් ඇති වෙනවද? ඒ කියන්නේ විකුණුම් මිල අඩු කරලා විකුණුම් පරිමාණය වැඩි වෙනවා. විකුණුම් මිල 10 කොමිස් මුදලක් දීම තුලින් විකුණුම් මිල අඩු වෙනවා. හරිද? ඒතකොට විකුණුම් මිල අඩු වෙනව නෙමෙයි. ආයෙත් විචල්්‍ය පිරිවැය අඩු වෙනවා. ඒකකේ දායකය අඩු වෙනවා. මොකද විචල්්‍ය පිරිවැය වැඩි වෙනවනේ. හේතු දැන් විකුණුම් කොමිස් කියන්නේ විචල්්‍ය පිරිවැය. ඒතකොට දැන් කලින් තිබුණු විචල්්‍ය පිරිවැයට වඩා දැන් තව කොමිස් මුදලක් හඳුන්වා දීම තුලින් අමතර වියදමක් දැරීම තුලින් විකුණුම් පරිමාව 15000 දක්වා වැඩි කරගන්න පුළුවන්ලු. අපෙන් අහන්නේ එහෙමනම් ලාභයට වන බලපෑම. ඒ කියන්නේ මේ වෙනස්කම නොකර ඒකක 12000ක් විකිණීමෙන් ලැබෙන ලාභයයි මේ වෙනස්කම කරලා ලැබෙන ලාභය අතර වෙනස අහන්නේ. දැන් මේ වෙනස්කම නොකර ඒකක 12000කදී ලාභය කීයද? ලක්ෂ 4යි නේ. දැන් මේ වෙනස්කම කිරීම නිසා ලාභයට වන බලපෑම. ඉතින්ද අපිට පුළුවන් මෙහෙම කරන්න. මේ වෙනස්කම කිරීම නිසා ඇති වන අලුතෙන් එකතු වෙන ලාභේ වැඩිවීම අඩුවීම ගණන් බලලා බලන්න පුළුවන් වෙනස්කම් මොකද්ද කියලා. මේකට උත්තරේ දෙආකාරයකින් ගණන් බලන්න පුළුවන්. එකක් තමයි මේ වෙනස්කම තුලින් වැඩිවන දායකය බලනවා. ඒ වගේම මේ වෙනස්කම කිරීම නිසා වැඩිවන ආදායම් බලමු. වැඩිවන ආදායම් බලලා වෙනස්කම කිරීම නිසා වැඩිවන වියදම බලලා ඒ දෙකේ වෙනස බලන්න පුළුවන්. අමතර ලාභයක් එනවද නැද්ද කියලා. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් මේ වෙනස්කම නිසා වැඩිවන දායකයයි අඩුවන දායකයයි බලලා වෙන ඒ තුලින් බලන්න පුළුවන් ලාභයක් හෝ අලාභයක් අලුතෙන් ඇති වෙලා තියෙනවද කියන එක. ඔය ක්‍රම දෙකම උත්තරේ ගණනය කරනා කර මම පෙන්වන්නම්. හැබැයි එක උත්තරයක් පමණක් එක ක්‍රමයක් පමණක් විභාගයකදී අනුගමනය කළාම ඇති. මම ඉස්සලම ගන්න වැඩිවන ආදායමයි වැඩිවන වියදමයි කීයද කියලා. හරිද?
මුලින්ම අපි හොයාගමු ඉස්සලාම පෙරවැඩ කීපයක් කරලා මම පෙරවැඩ කරලා හොයන්නම් දැනට පවතින ඒකක විකුණුම් මිලයි ඒකක විචල්්‍ය පිරිවැය මම මුලින්ම හොයාගන්නම් ඒකක විකුණුම් මිල මම මුලින්ම ගන්නම් ඒකක විකුණුම් මිල කීයද අපි කලින් හොයාගත්තනේ මුළු විකුණුම් ප්‍රමාණය කලින් හොයාගත්ත මුළු විකුණුම් ප්‍රමාණය කීයද මෙතන සත්‍ය විකුණුම් වටනකම ලක්ෂ 30ක් තියෙනවා ලක්ෂ 30 තියෙන ඒක කීයක් විකුණලාද 12000 එහෙනම් ලක්ෂ 30 12000න් බෙදුවාම ඒකක විකුණුම් මිල එනවනේ 30 ලක්ෂය බෙදීම 12000 ඔන්න ඒකක විකුණුම් මිල එනවා 30 ලක්ෂය බෙදීම 12000 30 ලක්ෂය බෙදීම 12000 උත්තරය 250යි නේද ඒකක විකුණුම් මිල රුපියල් 250යි ඊපස් ගමු ඒකක විචල්්‍ය පිරිවැය දැන් ගාන කියවල ඒකක දායක අනුපාතය 20යි කියලා. ඒ කියන්නේ විකුණුම් මිලෙන් 20ක් දායකය. එහෙනම් විකුණුම් මිලෙන් ඉතිරි 80 මොකද්ද? විචල්්‍ය පිරිවැයනේ. ඒකක විචල්්‍ය පිරිවැය කියන්නේ 250න් 80. ඇයි? 250න් 20ක් දායකය. විකුණුම් මිලෙන් 20ක් දායකනේ. ඒ ඉතිරි 80 මොකද්ද? විචල්්‍ය පිරිවැය. તો 250න් 80ක් කියන්නේ කීයද? 54ක් රුපියල් 200යි. භාණ්ඩයේ විචල්්‍ය පිරිවැය රුපියල් 200යි. භාණ්ඩයේ විකුණුම් මිල රුපියල් 250. එහෙනම් දායකයෙ කීයද? රුපියල් 50නේ. ඒකක දායකයෙ මේ ඔක්කොම කලින් හොයාගත්තම ලේසි අපිට. මේ පවතින තත්ත්වය. ඒකක දායකයෙ කියන්නේ 250 ඍණ 200. 250 විකුණුම් මිල 200 විචල්්‍ය පිරිවැය දායකයෙ රුපියල් කීයද 50යි. හරිද? රයිට්. එතකොට ළමයි දැන් මම මේ උත්තරය ගන්න මම කොන ක්‍රම දෙකක් දෙන්නක මම ඉස්සරහ පළවෙනි ක්‍රමයට කරන් ඉන්නම්. අපෙන් ඕනේ දැන් විකුණුම් කොමිස් ඒකක රුපියල් 10 බැගින විකුණුම් කොමිස් හඳුන්වා දෙනවා. ඒ වගේම විකුණුම් ධාරිතාව රුපියල් 3000කින් ඒකක 3000කින් වැඩි වෙනවා නේද? එහෙනම් මෙහෙම ගමු විසඳුම. වැඩි වෙන ආදායම දැන් අපිට රුපියල් 250 ගාන එකකින් 3000ක් වැඩි වෙනවනේ. අලුතෙන් 3000ක් එකතු වෙනව නේද? රුපියල් 250ක් විකුණුම් මිල ඒකක 3000ක් විකුණන්න පුළුවන් නේ. 250 වැඩි කිරීම 3000 කීයද? 250 වැඩි කිරීම 3000. 250 වැඩි කිරීම 3000. අපිට වැඩි වෙන ආදායම රුපියල් 7,50,000 නේ. රුපියල් 7,50,000. මේ වෙනස්කම නිසා ඒකක රුපියල් 10ක විකුණුම් කොමිස් මුදලක් හඳුන්වා දීම තුලින් අපිට වැඩි වෙන ආදායම එනවා. තව ඒකක 3000ක් වැඩිපුර විකුණන්න පුළුවන්. 250 ගන්න 3000ක් 7,50,000යි. අඩු කරන වැඩි වෙන වියදම. හරිද? වැඩි වෙන වියදමෙන් දැන් මේ 3000 විකුණුමට මේ විචල්්‍ය පිරිවැය කොහොමද දාන්න එපා? ඒකක විචල්්‍ය පිරිවැය රුපියල් 200යි. ඊට අමතරව විකුණුම් කොමිස් නේ. වැඩි වෙන වියදම තමයි මෙහෙම. විචල්්‍ය පිරිවැය රුපියල් 200 ගානේ මේ 3000ට විචල්්‍ය පිරිවැය කොහොමද යනවනේ? රුපියල් ලක්ෂ 6යි. ඊට අමතරව කොමිස් විකුණුම් කොමිස් රුපියල් 10 ගානේ දැන් විකුණුම් කොමිස් දෙන්න එපා විකුණන හැම භාණ්ඩයකටම. ඒ කියන්නේ 15000ම දෙන්න ඕනේ. විකුණුම් කොමිස් දෙන්න ඕනේ විකුණන 15000ට සෑම භාණ්ඩයකටම නේ. 10 වැඩි කිරීම 15000 රුපියල් 1,50,000. එතකොට 7,50,000ක ආදායමක් වැඩි වෙනවා 250 ගානේ 3000ක් වැඩි වෙනවා. හැබැයි ඒ ප්‍රමාණය එනකොට වියදමත් වැඩි වෙනවා. මේ 3000 අමතර පිරිවැයක් විශාල පිරිවැයක් කරන රුපියල් 200 ගානේ ඉතන 3000ට ලක්ෂ 6ක් යනවා.
මුළු විකුණුම් වලටම ඒකක රුපියල් 10 ගානේ විකුණුම් කොමිස් දෙන්න ඕනේ. 10 වැඩි කිරීම 15000 1,50,000. ඒතර ආදායම 7,50,000 ගේ වැඩි වෙනකොට වියදමත් 7,50,000 ගේ වැඩි වෙනවා. ඒතර ලාභයට තියෙන බලපෑම කීයද? බින්දුව. අවසානයේ ප්‍රතිඵල ලාභය වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ මේ අලුත් ක්‍රමයට ගියා කියලා ආයතනයට යහපතක් වෙලා නැහැ. ලාභයට බලපෑමක් වෙලා නැහැ. ඒතර ඒ නිසා ලාභයේ වෙනස් වීම කීයද? බින්දුවයි. ලාභයට බලපෑම බින්දුවයි. ඒ කියන්නේ මේ නව යෝජනාවට නොගියත් කලින් ලාභෙම එනවා. දැනුත් ඒ ලාභෙම තමයි. විකුණුම් පරිමාව වැඩි වුණා කියලා. ඒ හා සමානව ඒ ආදායම වැඩි වෙච්ච ප්‍රමාණයට සමානව වියදමක් වැඩි වෙනවනේ. 7,50,000 ගේ. අර අලුතෙන් විකුණන 3,000 විචල්ල පිරිවැය 6,යි මුළු 15,000ම විකුණුම් කොමිස් දෙන්න එපා. උතර ගත්තාම 7,50,000 ආදායමක් එනකොට 7,50,000 වියදමකුත් යනවා. ලාභයට වෙච්ච බලපෑම කීයද? බින්දුවයි. දැන් මම කිව්වා මේ උත්තරේ ගන්න ක්‍රම දෙකක් කියන්න පුළුවන් කියලා. මේක ක්‍රමයක්. මොකද මේ ක්‍රමේ වැඩි වූ ආදායමයි වැඩි වූ වියදමයි සසදලා වෙනස් වීම ගත්තා. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. දායකයේ වැඩිවීම මුළු දායකයේ වැඩිවීමයි මුළු දායකයේ අඩුවීමයි කල්පනා එක. එහෙම ගන්නත් පුළුවන්. මේ උත්තරේ මේ දැන් මතන බලපෑම බිඳුවයිනේ. මේ බිඳුව මෙහෙමත් ගන්න පුළුවන් කියලා අපි කියමු. හෝ කියලා අපි ලියමු. හෝ මෙහෙම ගන්නත් පුළුවන්. මුළු දායකයේ වැඩිවීම. දැන් කලින් දායකයේ කීයද තිබුණේ? 50යි නේද? කලින් දායකයේ 50නේ තිබුණේ. 250 200 කියන්නේ 50යිනේ. එතකොට දැන් අලුත් දායකයේ කීයද? 50න් දැන් ඒකකට විකුණුම් කොමිස් දෙන්න එපා 10ක්. ඒතර 10ක් විකුණුම් කොමිස් දුන්නාම 10 අඩු කළාම ඒතර දායකයේ වැඩි වෙනවා කීයකින්ද? 40කින්. එක භාණ්ඩයකින් ලබා දෙන දායකත්වයේ දැන් අලුත් තත්ත්වෙ වෙන්නේ කලින් තිබුණු 50 නෙමෙයි. දැන් 10ක් අඩු වුණා. දැන් උතර දැන් දායක රුපියල් 40යි. දැන් මේ විකිණීම නිසා මේ නව වෙනස්කම නිසා ආයතනයේට අලුතෙන් දැන් දායකයේ වටිනාකම වෙන්නේ කලින් තිබුණු දායකයේ වටිනාකම නෙමෙයි. කලින් තිබුණු දායකයේ 50යි. දැන් විකුණුම් කොමිස් හඳුන්වා දීම නිසා 10ක්. ඒ අනුව දැන් නව දායකයේ කීයද? 40යි. දැන් මේ තියෙන්නේ අද තියාගන්න මේ තියෙන්නේ පෙර දායකය. මේ තියෙන්නේ කොමිස්. ඉතින් නව දායකය. නව දායකයේ 40යි. හරිද? ඒතර අපිට අලුතෙන් එකතු වෙන විකුණුම් 3000ක් නේද? මේ තමයි වැඩි වූ විකුණුම්. පරිමාව නේද? 3000. ඒතකොට අපිට දැන් මුළු දායකයේ වැඩි වෙනවා 40 වැඩි කිරීම 3000 රුපියල් 1,00,000 කීයක්ද? 40 වැඩි කිරීම 3000 රුපියල් 1,20,000කින් වැඩි වෙනවා. මුළු දායකයේ වැඩි වෙනවා රුපියල් 1,20,000කින්. ඊට පස්සේ මුළු දායකයේ අඩුවීම කලින් තිබුණු දායක අපිට අඩු වෙනවනේ දැන්. මුළු දායකය අඩුවීම ගත්තොත් එහෙම දැන් මේ තත්ත්වයට ගියාම අපිට රුපියල් ඒක අලුත් දායකයේ 40 ගාන ඒකක 3000 රුපියල් 1,20,000ක් එනවා තමයි. හැබැයි කලින් තිබුණු තත්ත්වයෙන් අපිට අඩු වෙනවනේ. කලින් තිබ්බනම් අපිට මේ රුපියල් 10 අපිට එනවනේ. කලින් යෝජනාව තිබුණා මේ රුපියල් 10 අපිට ලැබෙනවනේ. මේ රුපියල් 10 ගානේ ඒකක 12,000ටම ලැබෙනවා 1,20,000. දැන් මේ තත්ත්වවල ඒ 1,20,000 ලැබෙන්නේ නැහැ. රුපියල් 1,20,000කින් අලුතෙන් ආදායමට කියන්නේ වැඩිවීමක් දායකයේ වැඩිවීමක් වුණාට 1,20,000ක දායකත්වයක් අපිට අහිමි වෙනවා. මොකද කලින් මේ රුපියල් 10 ගෙවන්න ඕනේ නැහැනේ. විකුණුම් කොමිස් ගෙවුවේ නැහැ. 10 ගාන එකක 12,000න් ලැබෙන්න තිබුණු 1,20,000 අහිමි වෙනවා. එහෙනම් වෙනස් වීම ලාභය වෙනස් වීම කියලා බිඳුවයි. එම නිසා ලාභයේ වෙනස් වීම බිඳුවයි. හරි. අර මේ උත්තරේ ලාභයට බලපෑමක් නැහැ කියලා මම දෙආකාරයකින් පෙන්වුම් කළා. මෙතන තියෙනවා දායකයේ වෙනස් වීම තුලින් ගන්නත් පුළුවන්. වැඩි වෙන දායකය 1,20,000යි අහිමි වෙන දායකය 1,20,000යි. ඒ අනුව දායකයට බලපෑමක් වෙලා නැහැ. බිඳුවයි. එහෙම නැත්නම් ආදාය වියදම කලපලා ගන්න පුළුවන්. මේ තියෙන අනිත් ක්‍රමයට
මුලින්ම හොයාගත්ත ඒකක එක විචල්්‍ය පිරිවැය ඒකක එක දායක ඒකක එක විකුණුම් හොයාගත්ත ඒවා ප්‍රයෝජනවත් වන නිසා වැඩිවන ආදායම 250,000 450,000යි වැඩිවන වියදම විචල්්‍ය පිරිවැය 203,000 ලක්ෂ 6යි විකුණුම් කොමිස් 10ව 15,000 1,50,000. ඒ අනුව ගත්තාම ආදායම වියදම වෙනස කීයද දෙන්නේ? බිඳුවයි. දායකයේ වෙනස් වීම ගත්තත් බිඳුවයි. මේ යෝජනාව ක්‍රියාත්මක කළා හෝ නොකළා කියලා ලාභයට බලපෑමක් ඇති වෙලා නැහැ. හොඳයි අපි යමු ඊළඟ කොටසට. ඊළඟ ප්‍රශ්නට උත්තර හොයන්න. විකුණුම් කොමිස් නැතිව හා ඇතිව සමච්ඡේද ලක්ෂය පෙන්눔 කරමින් සමච්ඡේද ලක්ෂ ප්‍රස්ථාරය පෙන්눔 කරන මුළු ආදායම වක්‍රය මුළු වියදම වක්‍රය පමණක් අඳින්න පරිමාණ අවශ්‍ය නැහැ. හොඳයි මේ ප්‍රස්ථාරය අපි ලකුණු කරනකොට අපිට තියෙනවා කොමිස් මුදල් නැතිව හා ඇතිව සමච්ඡේද ලක්ෂණ අපෙන් අහන්නේ. උතර මේ ගාන පැහැදිලිවම කියන මුළු ආදායම වක්‍රය මුළු වියදම වක්‍රය භාවිත කරන පරිමාණ අනවශ්‍යයි. පරිමාණ කර හිතන්න අවශ්‍ය නැහැ. ආදායම වක්‍ර දෙක ආදායම වක්‍රය වියදම වක්‍ර දෙක අඳිනවා. වියදම වක්‍ර දෙක කියන්නේ කොමිස් ඇතිව හා නැතිව. සමච්ඡේද ලක්ෂය ලකුණු කරන්න තියෙනවා. අපිට සමච්ඡේද ලක්ෂණ ඉලක්කම් දාගෙන අපිට පුළුවන් අර ගණිතමය ආකාරයට ගණනයක ඉලක්කම හොයාගෙන දාන්න පුළුවන්. නමුත් රේඛාව අනුමාන වශයෙන් ලකුණු කළාම හරියි. ඒතකොට අපි මේ පැත්තේ ඒකක මේ පැත්තේ රුපියල් වටනකම ඉලක්කම් දාන්නේ නැහැ. මේ පරිමාණ අවශ්‍ය නිසා සමච්ඡේද ලක්ෂය හරියටම ඉන්නේ හරියටම අඳින්න නම් පරිමාණය තියෙන්න ඕනේ. ප්‍රස්ථාරයෙන් ඉලක්කම නිවැරදිව ගන්න නම් පරිමාණය තියෙන්න ඕනේ. පරිමාණ අනවශ්‍යයි කියලා තියෙන නිසා අපි නිකන් රේඛාව අඳිමු. ඒතර මුළු ආදායම රේඛාව ඇඳුත් නැහැ. මුළු ආදායම වෙනවා අපි දන්නවා ඒකක 12000 දී මුළු ආදායම උනේ කීයද? රුපියල් ලක්ෂ 30ක් නේද? මතකද මේ මුළු ආදායම උනේ ලක්ෂ 30ක්. විකුණුම් වල 250 වැඩි කිරීම 12000 ලක්ෂ 30ක්. අපි මේ පැත්ත රුපියල් 1000 කියලා අපි දාගමු. 1000 වලින් පෙන්නමු දල වශයෙන් බිඳුව වෙන ලක්ෂ 30ක් කියලා හිතාගෙන දල වශයෙන් මෙහෙම දැන් මේකේ 12000 දක්වා ඉන්න එපා. අපිට හිතන්න මෙම එක මේ හරිය 3000ක් 6000ක් 9000ක් 12000ක් මෙහෙරට ගන්නකො. ඒතර ලක්ෂ 30ක් වෙන මේ පැත්තේ ලක්ෂ 10 ගමුකෝ 10යි 20යි 30ක් හිතන එහෙමනම් 10යි 20යි 30 මේ වගේ තැනකදී 12000 බිඳුවේදී 3000යි 6000යි 9000යි 12000 නිකන් දල වශයෙන් ගත්තාම ඉතින් මෙහෙම මේ වගේ මේ වගේ ස්ථානයක කැපිලා යන විදිහට ආදායම් රේඛාව අපිට අඳින්න පුළුවන්. දල වශයෙන් අනුමාන කරලා හරියටම පරිමාවට නෙමෙයි තියෙන TR රේඛාව right මුළු ආදායම් රේඛාව බිඳුවෙන් පටන් ගන්න ඉහළට ගමන් කරනවා. මුළු වියදම් රේඛාව දල වශයෙන් බලන කීයද කියලා බිඳුවේදී ස්ථාර පිරිවැය වෙන්න එපා. ස්ථාර පිරිවැය ලක්ෂ 2යි මේ හැරින් උතර පටන් ගන්න වෙන්නේ. ඒක ලක්ෂ 2කින් විතර ස්ථාර පිරිවැය. ඒතර මුළු වියදම් රේඛාව කොමිස් නැතුව අපි ගත්තොත් විචල්්‍ය පිරිවැය තියෙන ලක්ෂ 200ක ඒකක එක විචල්්‍ය පිරිවැය රුපියල් 200යිනේ. මතකයිනේ මේ. ඒකක එක විචල්්‍ය පිරිවැය රුපියල් 200යිනේ. ඒතර 200 වැඩි කිරීම අපි මෙහෙම පැත්තකින් ලිව්වොත් මුළු පිරිවැය කොමිස් රහිත කොහොමද එන්නේ? විචල්්‍ය පිරිවැය යනවා 200ක් ඒකක එක වැඩි කිරීම 12000. අපි රුපියල් 1000 කියලා ගමු. ඒතර දවසෙන් ගත්තාම 200 වැඩි කිරීම 12. ඒ කියන්නේ 2400යි. ස්ථාවර පිරිවැය තියෙනවා 200ක්. එහෙනම් මේ මට්ටමේදී මුළු පිරිවැය 2600යි නේ. ඒතර පටන් ගන්න 200න් මෙතනදී පටන් ගන්න මුළු පිරිවැය 200න් ස්ථාවර පිරිවැය 200යි කියලා කියනෝනේ 1000 වලින්. ඒතර ඒකක 12000 දී 2600. දැන් මේ තියෙන ලක්ෂ 30 නේ 2600 කියන්නේ මෙහි හරිනේ දල වශයෙන්. හරි. අපි මෙහෙම දාමු මුළු පිරිවැය රේඛාව කොමිස් නොමැතිව මුළු පිරිවැය රේඛාව ගමන් කරන ආකාරය පෙන්නමු. කොමිස් නොමැතිව මේ ආකාරයට මේ තමයි TC එක කියලා මම දානවා කොමිස් නොමැතිව. right අපෙන් අහන්නේ BEP එක නෙමෙයි තියෙන BEP එක. මෙතන නේද? අපි මේ ඉලක්කම කලයකින් පෙන්නන්නම්. මෙතන ඉලක්කම් දෙක අපිට පුළුවන් දා කරන්න මේ තමයි BEP එක. මෙතන ඉලක්කම වෙනුන කීයද? ස්ථාර සමච්ඡේද ලක්ෂයේ ඒකක එක වටනකම ගන්න කොහොමද ඒකක වලින්? ස්ථාවර පිරිවැය බෙදීම ඒකක එක දායකනේ. ස්ථාවර පිරිවැය තියෙන ලක්ෂ 2ක්.
ඒකකයක දායකයෙක්ද 250යි විකුණුම් ආදායම මිල 200යි විචල පිරවය ඒකක දායකයෙක් 50යිනේ. එතකොට සිතා බෙදීම 5 4000යිනේ. මෙතන උත්තරේ 4000. එතන විකුණුම් මිල වෙන්නේ 4000 වැඩි කිරීම 250නේ. ඒකක 4000යිනේ. ඒක වැඩි කිරීම 250. එකක් විකුණුම් ඒකක 250නේ නේද? ඉලක්කම් ගණනය කරලා දාගමු. 250 එකක් අපිට ආවනේ ඒකක 4000ක් ආවනේ. ඒක ප්‍රස්තාව ලකුණු කළාම දසලක්ෂයයි. දසලක්ෂය 10 වලින් ගත්තාම 10යිනේ. දසලක්ෂය 10 වලින් ගත්තාම 10යි. රුපියල් 10යි. ඔන්න BEP එක කොමිස් මුදල් නොමැති අවස්ථාවක. ඊට පස්සේ අපි පෙන්වමු කරමු කොමිස් මුදල් තියෙන අවස්ථාවක. කොමිස් මුදල් තියෙන අවස්ථාවක දැන් ආදායම ඕකමයි. වියදම ආදායම අර 15000 කතන්දරයක් විතර අදාළ නැහැ. මේ මට්ටමේදී කියන්නේ කොමිස් මුදල් විතරයි වෙනස් වෙන්නේ. ඒතර ආදායම ඒකමයි වියදම තව රුපියල් 10ක් වැඩිනවා කොමිස් මුදලක්. ඒතර දැන් විචාල පිරුවා කලින් 200ක් තිබුණා දැන් 210ක් වෙනවා ඒකට. කලින් දායකයේ රුපියල් 250යි 200 ගියාම 50ක් තිබුණා දැන් උත 250යි විකුණුම් ආදායම 210ක් විචාල පිරුවා. දායකයෝ රුපියල් 40ක් වෙනවා නේද? හරි. අපි දැන් මුළු ආදායම රේඛාව මේකමයි මුළු වියදම් රේඛාව ඇඳගමු. මුළු වියදම දල වශයෙන් අපි හොයාගමු මේ විදිහට. මුළු වියදම දල වශයෙන් හොයාගත්තොත් එමය ඉන්නේ මුළු පිරිවැය වනාතුරු කොමිස් සහිතව. කොමිස් සහිතව. තොර කීයද? variable cost එක කීයද? 210යි දැන්. කියන්නේ විචාල පිරිවැය 210යි 210 වැඩි කිරීම 12000. මේ බිඳුව කැපිලා ගියාම 210 වැඩි කිරීම 12. 210 වැඩි කිරීම 12 නේද? 210 වැඩි කිරීම 12. උත්තරේ 2520යි. 2520යි ඊට අමතරව ස්ථාවර පිරිවැය 200යි. 2720යි මුළු පිරිවැය මේ අවස්ථාවේදී නේද? මුළු පිරිවැය දැන් වැඩි වෙලා තියෙනවා නේද? මුළු පිරිවැය ඒකක 12000ක් වෙනවා. අපි 12000 කියලා ගත්තේ මෙහෙර විතරනේ. දැන් 2720ක් වෙනවා. ඒතර කලින් තිබුණේ 2400යි කලින් තිබුණේ 2600 දැන් 2700 කියන්නේ මේ වගේ. කලින් තිබුණේ 2600 මුළු පිරිවැය දැන් 2720ක් වෙනවා. පටන් ගන්න මෙතනින් මම වෙන පාටකින් අඳින්නම් ඒ රේඛාව. එතකොට මෙතනින් පටන් ගන්න මෙතනින් ඉවර වෙනවා නේද මෙහෙම. හරි නේද? ආසන වශයෙන් අපි දාලා මේක අපි දාමු TC දෙක කියලා. හරිද? ඒක TC එක. ඒක TC දෙක. ඒතර අපි මෙතන තමයි ඒතර ඒකේ බ්‍රේක් Q1 එක වෙන්නේ මෙහෙම මේ හරියදී. අපි පුළුවන් එක පල්ලෙහාට අදින්න මේ විදිහට. අපි ඉලක්කම් දැම්මොත් අපි ඉලක්කම් ගණනය කළා දාමු. හරිනේ. ඒතර දැන් උතර ස්ථාර පිරිවැය කීයදන්නේ? ස්ථාර පිරිවැය ලක්ෂ 2යි. ස්ථාර පිරිවැය ලක්ෂ 2යි. දැන් BP එක අපි හෙව්වොත් ලක්ෂ 2 බෙදීම දැන් විචාල පිරිවැය කීයද? 210යිනේ. විකුණුම් මිල 250යි නම් ඒකක දායකය 40යි. එහෙනම් BP එක එනවා බලන්න. 2000 බෙදීම 4 5000යි. මෙතන උත්තරේ 5000යි. මෙතන උත්තරේ 5000 වැඩි කිරීම 1250 නේ. මේ 5000 වැඩි කිරීම 250 නේ. 5000 වැඩි කිරීම 250. විකුණුම් ආදායම 5000 වැඩි කිරීම 250. 250 කියන්නේ ඒකක විකුණුම් මිලනේ. ඒක 1250යි. මෙතන උත්තරේ නේ 1250. අපි මේක මේ පැත්තෙන් දාම 1250යි. කලින් අපි යන්ද නේද? 1250ක් වෙනව නේද? ඒක උත්තරේ 1250යි. දැන් මේ තියෙන්නේ ඒකක කොමිස් මුදල් නොමැති අවස්ථාවක BEP එක ඒකක 4000යි රුපියල් වටිනාකම රුපියල් දසලක්ෂයයි. කොමිස් මුදල් ඇති අවස්ථාවක BEP එක ඒකක 5000යි රුපියල් 1250 කියන්නේ දහස් වලින්නේ.
12,50,000යි. අපි මේ පැත්තකින් ලියමු මේ විදිහට මෙහෙම මේ TC 1 කියන්නේ මොකද්ද TC 2 කියන්නේ මොකද්ද කියලා. දැන් පැත්තකින් ඔයගොල්ලෝ දැනගන්න අපි ලියලා තිමු. TC 1 සමානයි කොමිස් රහිත පිරිවැය. TC 2 සමානයි කොමිස් සහිත පිරිවැය. හරි නේද? හරි. මේ විදිහට තමයි මෙම පිළිතුරට අදාළව ප්‍රස්ථාන සටහන දල වශයෙන් නිර්මාණය කරන්න වෙන්නේ. හරි නේද? පරිමාණ අවශ්‍යයි කියලා කිව්වනේ ලකුණු කිරීම පමණයි කරන්නට ඕනේ. ලකුණු කිරීම සඳහා අපි සමීකරණ ප්‍රවේශයෙන් ගණනය කිරීම කළේ ඉලක්කම් දෙක දැම්මා. හරිනේ? ඒකක සංඛ්‍යාව රුපියල් වටිනාකමයි. පැහැදිලිද? හොඳයි ළමයි අපි ඔය අභ්‍යාසයත් එක්ක පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයට සම්බන්ධ පාඩම අවසන් කරනවා. අභ්‍යාස විසඳීම අපි ඊළඟ ඒකකයේ තුලින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම පාඩමට අදාළවම බහුවර්ණ හා කෙටි ප්‍රශ්න. අපි එමුනම් එම ඒකකයේ තුලින් නැවත හමු වෙමු.